ආයිබුවන් දරුවනේ ශ්‍රී ලාංකික දරුදැරියන් වෙනුවෙන් DP එඩියුකේෂන් අධ්‍යාපන නාලිකාව ගෙනෙන පාඩම් මාලාවේ තවත් එක් විද්‍යා පාඩමක් එක්කයි අප මේ සම්බන්ධ වන්නේ. ඉතින් අපි දන්නවා මේ දිනවල පවතින තත්ත්වයක් එක්ක අපේ අධ්‍යාපන පාසල් අධ්‍යාපන කටයුතු යම් පමණකට අඩාල වෙලා තියෙනවා. අනේ ඒ නිසා මේ DP එඩියුකේෂන් අධ්‍යාපන නාලිකාව විසින් දැය දුවදරුවන් වෙනුවෙන් අරගෙන එන මේ වැඩසටහන් මාලාවේ වැදගත්ම පරිච්ඡේදය ආරම්භ වෙලා තියෙනවා. ඒ තමයි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට විභාගයට අත්වැලක් වන විභාගයට නිසැක ජයගෙනෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භක පියවරක් හැටියට දරුවනේ ගණිතයට අදාළ පාඩම් මාලාවේ ප්‍රශ්න පත්‍ර පාඩම් මාලාවේ ආරම්භක වැඩසටහන මේ වන විටත් පැවැත්වලා තියෙනවා. ඉදිරියේදී විද්‍යාව සිංහල ඇතුළු අනෙකුත් විෂයන්ට අදාළව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉතින් ඒ අතරින් විද්‍යාව විෂය ධාරාවේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙහෙවීමට ඔබත් සමග එක්වීම සඳහා මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම DP Education app එක ඩවුන්ලෝඩ් කරගෙන අපේ මේ සජීවීකරණ පාඩම් මාලාවත් එක්ක ඉදිරියේදී එකතු වෙන්න. මොකද මේ සජීවී ප්‍රශ්න පත්‍ර පාඩම් මාලාවේ දරුවනේ අපි විභාගයට ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක නියැලෙනවා. විශේෂයෙන්ම විද්‍යාව විෂය ගත්තොත් එහෙම විද්‍යාව විෂයේ ඔබට අපහසු සංකීර්ණ තැන් ඉතා නිර්වුල්ව සාකච්ඡා කරමින් ඒ ප්‍රශ්න පත්‍ර ඒ ප්‍රශ්නෙන රටාවට සැකසුණු අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අඛණ්ඩව මේ සජීවී පාඩම් මාලාව ඔස්සේ ඔබ අපත් එක්ක සම්බන්ධ වුණොත් දරුවනේ ඔබට පුළුවන් වෙනවා ඉදිරියේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිඵලයක් විද්‍යා විෂය සඳහා ලබා ගන්න. ඒ වගේම මම හිතන්නේ අනිකුත් විෂයන් සඳහා ඔබට ඉතාමත්ම ඉහළ අත්වැලක් ලැබේවි. ඉතින් ඒක නිසා මේ අපේ DP Education අධ්‍යාපන නාලිකාව මේ ආරම්භ කරලා තියෙන වැඩසටහන නිසා මම හිතන්නේ යම් පමණකට පාසල් අධ්‍යාපනය මේ තත්ත්වයට එක්ක අඩාල වූ දරුවන්ට ඒ සියලු මගහැරුණු පාඩම් නැවත මතක් කරගනිමින් ප්‍රශ්න පත්‍රයේ හැදෙන ආකෘතිය තේරුම් ගනිමින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලියන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව ඔබට නිර්වුල් අවබෝධයක් මේ සජීවී පාඩම් මාලාව තුලින් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. අනේ ඒක නිසා දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා ඔබ හැමදෙනාම විශේෂයෙන්ම ඔබේ යාළුවන්ව දැනුවත් කරන්න, ඔබේ මිතුරන්ව දැනුවත් කරන්න මේ DP Education අධ්‍යාපන නාලිකාවේ මේ සජීවී වැඩසටහන් කරන්නත් සමග එක් වෙලා අපිත් එක්ක මේ වැඩ කටයුතු කරගන්න කියලා. ඉතින් දරුවනේ අද මම තෝරගත්තා ඔබත් එක්ක විද්‍යාවේ යම්කිසි කොටසක් සාකච්ඡා කරන්න ආරම්භක පියවරක් හැටියට. පුතේ ඔබේ විද්‍යාව විෂය ධාරාවේ 10 ශ්‍රේණියේ 7 වෙනි පාඩම විද්‍යාව විෂය ධාරාවේ 10 ශ්‍රේණියේ 7 වෙනි පාඩම තමයි මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. පුතේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය කියන මාතෘකාවේ මූලික සංකල්ප කිහිපයක් ඔබට ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දෙවෙනි එක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. තුන්වෙනි එක තමයි මෞල සංකල්පය. මේ ආශ්‍රිතව ගණිතමය වශයෙන් ගැටලුත් හදන්න තියෙනවා. ඒ ගැටලු වලට පිළිතුරු සපයමින් ඒ මෞලයේ සම්බන්ධ කරුණු ඔබට අවබෝධයක් ලබාගෙන නිපුණතා මට්ටමක් ලබා ගන්නට තියෙනවා. ඉතින් අද මම තෝරගත්තා ඔබේ මේ පාඩමේ 7 වෙනි පාඩමේ 10 ශ්‍රේණි විෂය නිර්දේශයේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනයේ මාතෘකාවේ පළවෙනි ඊටමත්ම වැදගත්
සංකල්පය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මුතේ මේ සංකල්පය මත තමයි අනිකුත් සියලුම මේ පාඩමේ සංකල්ප වේදෙන්නේ. හුඟක් දරුවන්ට මේ සංකල්පය ටිකක් අපහසුයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක හුඟක් දරුවන්ට අපහසුයි. ඒ පිළිබඳ වැටහීම ටිකක් අඩුයි. ඒක නිසා මම අද තීරණය කරා නිවිහැනිහිල්ලි ඉවසීමෙන් මේ පාඩමේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන සංකල්පය මොකක්ද කියලා ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. දරුවනේ අපි දන්නවා අපි ස්කන්ධය මැනීම සඳහා විවිධ ඒකක භාවිතා කරනවා. ස්කන්ධය මැනීම සඳහා අපි විවිධ ඒකක භාවිතා කරනවා. උදාහරණයක් ඇටියට අපි ස්කන්ධය මැනීම අන්තර්ජාතික සම්මතයකේ තමයි පුතේ කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්. ස්කන්ධය මනින්න පාවිච්චි කරන අන්තර්ජාතික සම්මතයකේ තමයි කිලෝග්‍රෑම්. අපි දන්නවා සංකේතය kg. කිලෝග්‍රෑම්. ඊට අමතරව ස්කන්ධය මැනීම සඳහා ඊට වඩා කුඩා ඒකකයක් පාවිච්චි කරනවා ග්‍රෑම්. කිලෝග්‍රෑම් වලින් මනින තරමට වඩා කුඩා ඒකක ග්‍රෑම් වලින්. ග්‍රෑම් වලටත් වඩා ඉතා කුඩා ඒකකයක් ඉතාමත්ම කුඩා වස්තුන්ගේ ස්කන්ධය මනින්න පාවිච්චි කරන පුතේ මිලිග්‍රෑම්. ඔය බෙහෙත් පෙත්තක තියෙන බෙහෙත් ඖෂධ ප්‍රමාණය වගේ දේවල් මනින්න අපි පාවිච්චි කරන දරුවනේ මිලිග්‍රෑම්. විද්‍යාවේ ඉතාමත්ම කුඩා ස්කන්ධ මනින්න පාවිච්චි කරනවා මයික්‍රෝග්‍රෑම්. මයික්‍රෝග්‍රෑම්. හරි? ශුද්‍ර මට්ටමේ වස්තුන්ගේ ස්කන්ධ මනින්න අපි පාවිච්චි කරනවා නැනෝග්‍රෑම්. නැනෝග්‍රෑම්. පුතේ මේ වන විට ස්කන්ධය මැනීම සඳහා විද්‍යාඥයෝ ගොඩනගලා තියෙන කුඩාම ඒකකය තමයි අටෝග්‍රෑම් එක. අටෝග්‍රෑම් එක. හරිද? මේක තමයි කුඩාම ඒකකය. අටෝග්‍රෑම් එකක් කියන්නේ එකයි අටෝග්‍රෑම් කියන්නේ දරුවනේ 1.10 බල ඍණ 18යි ග්‍රෑම්. ග්‍රෑම් 1.10 බල ඍණ 18. මේ තරම් කුඩා ප්‍රමාණය. ඒ කියන්නේ 1 ග්‍රෑම් එකක් 1.18කින් බෙදුවම ලැබෙන ඉතාමත්ම කුඩා ස්කන්ධය තමයි අටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. එතකොට මේ විදිහේ විශේෂයෙන්ම මෙන්න මේ ඒකක තුන කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් තමයි පුතේ අපි එදිනදා ජීවිතේ අපිට හුරු පුරුදු වස්තුන්ගේ ස්කන්ධ මනින්න පාවිච්චි කරන ඒකක තුන. කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම්. නමුත් දරුවනේ පරමාණු අණු අයන වැනි ඉතාමත්ම කුඩා කොපමණ කුඩාද කියනවා නම් ඇසට පේන්නෙත් නෑ. ඇසට තබා නූතන අන්වීක්ෂයකින්වත් නිරීක්ෂණය කිරීමට නොහැකි ඉතාමත්ම කුඩා අංශු වර්ග තමයි පරමාණු අණු අයන කියන්නේ. දැන් මෙවැනි ඉතාමත්ම කුඩා අංශු ඇසට තබා අන්වීක්ෂයකටවත් නොපෙනෙන මෙවැනි ඉතා කුඩා අංශුන්ගේ ස්කන්ධය මේ කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් වගේ එදිනෙදා ජීවිතේ බර මැනීමට පාවිච්චි කරන ඒකක භාවිතා කරලා ප්‍රකාශ කරන්න බෑ පුතේ. එහෙම ප්‍රකාශ කරන්න ගියොත් ඒක හරියට මෙන්න මේ වගේ. උදාහරණයකට කියනවා කුඩා කුහුඹුවෙකුගේ ස්කන්ධය මෙට්‍රික් ටොන් වලින් කිව්වා වගේ වැඩක් වෙයි. පොඩි කුහුඹියෙකුගේ ස්කන්ධය මෙට්‍රික් ටොන් වලින් කියන්න බැරි කමක් නැහැ. නමුත් මෙට්‍රික් ටොන් කියන්නේ ලොකු ඒකකයක්නේ. මෙට්‍රික් ටොන් වලින් කුඩා කුහුඹියෙකුගේ ස්කන්ධය කිව්වොත් අපිට ලැබෙන ඉතාමත්ම කුඩා 0.0000 ගාන. අන්න ඒ වගේ තමයි මේ පරමාණු අණු අයන ඉලෙක්ට්‍රෝන. මේවා පුතේ ඇසට තබා අන්වීක්ෂකටවත් පේන්නේ. එතකොට මේ වගේ කුඩා අංශු වල ස්කන්ධ කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් වගේ බර මැනීම සඳහා නැත්නම් ස්කන්ධය මැනීම සඳහා එදිනෙදා ජීවිතේ භාවිතා කරන ඒකක භාවිතා කරලා ප්‍රකාශ කරන්න බෑ. මොකද ඒකක ලොකුයි අරවට වඩා. එතකොට ලැබෙන්නේ තා කුඩා දශම ගණන්. එතකොට දරුවෙක් අහන්න පුළුවන් ඉතින් අපිට අටෝග්‍රෑම් එකෙන් බැරිද? අටෝග්‍රෑම් එක කියන්නේ හරිම පොඩි ස්කන්ධ ඒකකයක්නේ. බෑ පුතේ. මීටත් වඩා පරමාණු අණු අයනවල ස්කන්ධ කුඩායි. ඒක නිසා මේ ඒකකයක් ලොකු වැඩි. මේ ඒකකයක් ලොකු වැඩි. මම ඕන ඔයගලන්ට පෙන්නන්නම්. right? මම පෙන්නන්නම් ලෝකයේ තිබෙන සැහැල්ලුතම පරමාණු. හයිඩ්‍රජන් පරමාණු. මූලද්‍රව්‍ය අතර තියෙන සැහැල්ලුතම පරමාණු ආකාරය තමයි හයිඩ්‍රජන්.
අනික හැම මූලද්‍රව්‍යකම පරමාණු හයිඩ්‍රජන් පරමාණුට ස්කන්ධයෙන් වැඩි, බරින් වැඩි. විද්‍යාඥයෝ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය මේ සම්මත ඒකක වලින් මැනලා බැලුවා. එතකොට ඔබට දන්නවද අගය කීයද කියලා? ලැබෙන්නේ මෙන්න බලන්න. මේ බලන්න පුතේ. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් කිව්වොත් විද්‍යාඥයෝ මැන්න මේක කිලෝග්‍රෑම් වලින් 1.674 10^27 කිලෝග්‍රෑම්. 1.674 ගුණ කිරීම 10 බල ඍණ 27 කිලෝග්‍රෑම්. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේක මහ විශාල අගයක් නිසා. ඔය කිලෝග්‍රෑම් වලින් මනින්න බෑ කිව්වට මැනලා තියෙන්නේ. නෑ දරුවනේ. මේක ඉතාමත්ම කුඩා අගයක්. මේකේ තේරුම කිලෝග්‍රෑම් 1.674 1.27ක සංඛ්‍යාවෙන් බෙදෙන්න ඕනේ. 1.27ක සංඛ්‍යාවෙන් බෙදෙන්න ඕනේ. එහෙම බෙදුන මෙන්න උත්තරේ තමයි මේ තියෙන්නේ. 0.000 මේ යන ආදී වශයෙන් මේ බලන්න කොච්චර බිඳු ප්‍රමාණයක් ගිහින් තියෙනවද කියලා. අන්තිමට 1.674 කිලෝග්‍රෑම්. හරියටම කිව්වොත් මේ බලන්න අපි කියවමු බලන්න 0.174 කිලෝග්‍රෑම්. අන්න බලන්න ඉතාමත්ම කුඩා අගයක්. එතකොට දරුවෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් සර් අපි එහෙනම් ඕක කිලෝග්‍රෑම් වලින් කියන්න ඕනේ නැහැ ඔච්චර කුඩා නම් ග්‍රෑම් වලින් කියමුකෝ. මේ තියෙන පුතේ ඒ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධේ ග්‍රෑම් වලින් කිව්වම එන විදිහ. ඔන්න ඔයගලන්ට කියව ගන්න පුළුවන්. ඉතාමත්ම කුඩා අගයක්. ඒතර මේවා ලියනකොට මෙහෙම බලන්න යන ඉඩ ප්‍රමාණය බලන්න කොච්චර වෙලා යනවද කියලා මෙහෙම සංඛ්‍යාවක් ලියන්න. ඊළඟට මේවා සංසන්දනය කරගන්න අපහසුයි. අර අපිට හුරු පුරුදු 1 2 3 10 12 15.3 වගේ එකට වඩා වැඩි සංඛ්‍යාත් එක්කනේ අපි හුඟක් වෙලාවට ගනුදෙනු කරලා පුරුදු. එකට වඩා වැඩි සංඛ්‍යාත් එක්ක සුළු කිරීම තමයි අපිට පුරුදු. සංසන්දනය කරන්නත් ලේසි එකට වඩා වැඩි අගයන් තමයි අපිට. දැන් මේවා ඉතාමත්ම කුඩා අගයන් නිසා මේවා ලියන්න ගතවන කාලය වැඩි. පුතේ මේවා ලියනකොට හරි යම් සංඛ්‍යාත්මක අපහසුතාවයක් එනවා. ඉඩ ගොඩක් යනවා. සසඳ ගන්න අමාරුයි මේ තියෙන්නේ. ඒ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයේ ඊට වඩා කුඩා ඒකකයක් වෙච්ච මිලිග්‍රෑම් වලින් මන්නම් බලන්නකො ඒක ලැබෙන උත්තරේ. එතකොටත් ලැබෙන්නේ මේ තරම් ඉතා කුඩා අගයක්. ඒ කියන්නේ ඔබට පේනවා හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් මන්නත්, ග්‍රෑම් වලින් මන්නත්, මිලිග්‍රෑම් වලින් මන්නත් ඔබට ලැබෙන ඉතා කුඩා අගයක්. අපි බලමු කාබන් පරමාණු අරගෙන. ඔයගොල්ලෝ කියයි සැහැල්ලුම පරමාණුව සහ හයිඩ්‍රජන් නේ. අපි ඒක අතහැරලා ටික ලොකු පරමාණුවක් අරගෙන බලමුකෝ. ඔන්න ගත්තමම කාබන් පරමාණුව. කාබන් පරමාණු ස්කන්ධයේ විද්‍යාඥයෝ කිලෝග්‍රෑම් වලින් මැන්න 1.993 ගුණ කිරීම 10 බල ඍණ 26 කිලෝග්‍රෑම්. දැන් මේක අපිට තේරෙන විදියට ලිව්වොත් මෙන්න අගේ. බලන්න කොයිතරම් කුඩාද කියලා 0.000000 කියලා අන්තිමට තමයි මේ ඉලක්කම් තුනේ. ග්‍රෑම් වලින් කිව්වත් ලොකු වෙනසක් නැහැ මේ. තාමත්ම කුඩායි සංඛ්‍යාව. මිලිග්‍රෑම් වලින් කිව්වත් එහෙමයි. අන්න දරුවෝ එහෙනම් අපිට පේනවා අනික් පරමාණු වල ස්කන්ධ කිව්වත් මේ தත්ත්වෙම තමයි. පරමාණු අණු අයන වැනි කුඩා අංශු වල ස්කන්ධ බර මැනීමේ සම්මත ඒකක ස්කන්ධය මැනීමේ සම්මත ඒකකය වන ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් භාවිතා කරලා ප්‍රකාශ කරන්න අමාරුයි. එහෙම ප්‍රකාශ කරාම ලැබෙන සංඛ්‍යා ඉතා කුඩායි. මං කිව්වේ ඒක හරියට නිකන් කුඩා කුහුඹුවෙකුගේ ස්කන්ධේ මෙට්‍රික් ටන් වලින් මයින් උත්සාහ කළා වගේ වැඩ. ඒ නිසා එවැනි ස්කන්ධ සම්මත ඒකක වලින් ලිව්වම ලැබෙන අගයන් ඉතා කුඩා නිසා ඒවා ලිවීමේ සංඛ්‍යාත්මක අපහසුතාවය. ගොඩක් ඉඩ යනවා. ලියන්න වෙලාව යනවා. සංසන්දනය කරගන්න අපහසුයි. අන්න ඒ නිසා විද්‍යාඥයෝ කල්පනා කරා මේකට මොකද්ද විසඳුම? ඒ කියන්නේ පරමාණු අණු අයන වැනි කුඩා අංශු වල ස්කන්ධයන් බර මැනීමේ සම්මත ඒකක භාවිතා කරලා ප්‍රකාශ කරන එක තේරුමක් නැහැ. එහෙනම් මොකද්ද මේකට කරන්න ඕනේ? අන්න විද්‍යාඥයෝ ඉදිරිපත් කරනවා මේකට වෙනත් ක්‍රමයක්. අපි පරමාණු අණු අයන වැනි කුඩා අංශුන්ගේ ස්කන්ධයන් තවත් එවැනිම කුඩා අංශුවක තවත් එවැනිම කුඩා පරමාණුවක ස්කන්ධයට සාපේක්ෂව කියමු. ඒ කියන්නේ මොකද පුතේ? ඒතර මිම්ම හැටියට ගන්නේ
කිලෝග්‍රෑම් එකවත් ග්‍රෑම්වත් මිලිග්‍රෑම්වත් නෙවෙයි. පරමාණු අණු අයන වැනි කුඩා අංශූන්ගේ ස්කන්ධ මැනීමට මිම්ම හැටියට ගන්නේ තවත් එවැනිම කුඩා පරමාණුක ස්කන්ධය. අපි තීරණය කරගන්නවා මෙන්න මේ පරමාණුවේ ස්කන්ධය වගේ අනෙක් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්? මෙන්න මේ පරමාණුවේ ස්කන්ධය වගේ අනෙක් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්? ඒතර මිම්ම හැටියට ඒකකයේ හැටියට ගන්නෙත් වෙනත් පරමාණුවක්. මිම්ම හෙවත් ඒකකයේ හැටියට ගන්නෙත් පුතේ වෙනත් පරමාණුවක්. දැන් මෙතන මිම්ම කිලෝග්‍රෑම්නේ. මෙතන මිම්ම ග්‍රෑම්නේ. මෙතන මිම්ම මිලිග්‍රෑම්නේ. මෙතන මිනුම කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම්නේ. දැන් ඒවෙන් ගත්තම මිනුම ලොකු නිසා ලැබෙන උත්තරේ පොඩිනේ. ඒක නිසා විද්‍යාඥයෝ තීරණය කරා මේ පරමාණු අණු අයන වැනි අංශූන්ගේ ස්කන්ධ මැනීමට මිනුම හැටියට තවත් කුඩා පරමාණුක ස්කන්ධය තෝරගමු. අන්න ඒ පරමාණුවේ ස්කන්ධය මෙන් මේ පරමාණු වල ස්කන්ධය කී ගුණයක්ද? යම් කිසි පරමාණුවක් මිම්ම හැටියට තෝරගන්නවා. ඒ තෝරගත්තු පරමාණුවේ ස්කන්ධය වගේ දෙන ලද වෙනත් පරමාණුක ස්කන්ධය කී ගුණයක්ද කියලා කියනවා. අන්න ඒකට කියනවා දරුවනේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එක් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලාද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එක් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් පරමාණුක ස්කන්ධය. එක පරමාණුවක් මිම්ම හැටියට තියාගෙන ඒ පරමාණු ස්කන්ධය වගේ අනෙක් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් ඔන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකේ සංකල්පය ඔබට වැටහුණා. right? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකේ සංකල්පය. යම් පරමාණුක ස්කන්ධයේ මිනුම හැටියටගෙන එම පරමාණුවේ ස්කන්ධය මෙන් අනෙක් පරමාණු වල ස්කන්ධය කී ගුණයක් කියලා බලන එකට තමයි පුතේ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් අපි ඕක පොඩ්ඩක් කරන හැටි බලමු. දැන් සංකල්පය දන්නවනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා විභාගයේදී ප්‍රශ්නයක් ඇහුවොත් අර්ථ දක්වන්න නෙවෙයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? එක් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් පරමාණුක ස්කන්ධයේ කී ගුණයක් යන ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පැහැදිලි? right. එහෙනම් මේ බලන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු කුමක්ද? එක් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එක් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් මේක කරන්නේ කොහොමද? හරි මේක කරන හැටි බලමුකෝ. මම පරමාණු පොඩ්ඩක් පැත්තකින් තියන්න. හරි පරමාණු පැත්තකින් තියලා අපි මේකට ලේසියට උදාහරණ ගමු පුතේ මේ විදියට. හරි අපි ගමු මිනිසුන් කීප දෙනෙක්. හරිද? මේක තේරුම් ගන්න ඕන නිසා ඔයාලට මම තේරුම් කරවන්න ඕන නිසා මම ගන්නවා මිනිස්සු 5 දෙනෙක් 6 දෙනෙක්. මෙන්න බලන්න එක පුද්ගලයෙක් ඉන්නවා මම ලේසියට හඳින්නේ. එයාගේ ස්කන්ධය අපි හිතමු කිලෝග්‍රෑම් 10යි කියමු. කිලෝග්‍රෑම් 10යි. හරි. එක පුද්ගලෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. තව පුද්ගලයෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි. තව පුද්ගලයෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි. තව පුද්ගලයෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි. තව පුද්ගලයෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. තව එක්කෙනෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි.
තව කෙනෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 80යි. දැන් මේ අපිට ඕනනම් මෙතන කට්ටිය වැඩි නම් අපි එක්කෙනෙක් පොඩ්ඩක් අයින් කරමු. මේ අයින් කළා දාමු. කොහොම ගමු. right. දැන් බලන්න. හරි. දැන් මේගොල්ලෝ විවිධ ස්කන්ධ අපි මේගොල්ලන්ගේ දැන් මේ ස්කන්ධ කියලා තියෙන පුතේ කිලෝග්‍රෑම් කියන මිම්මට සාපේක්ෂව. කිලෝග්‍රෑම් කියන මිම්මට සාපේක්ෂව මේගොල්ලන්ගේ ස්කන්ධය තියෙනවා. කිලෝග්‍රෑම්. එහෙම නෙවෙයි. දැන් මේ කිලෝග්‍රෑම්ට සාපේක්ෂවනේ මෙයාට 20ක් තියෙන්නේ. කිලෝග්‍රෑම් 20ක් ස්කන්ධය තියෙනවා. මෙයාට කිලෝග්‍රෑම් 30ක් තියෙනවා. ඒ කියන්නේ සම්මත ඒකකය. ස්කන්ධයමයිනේ සම්මත ඒකකට සාපේක්ෂව තියෙනවා. එහෙම නෙමෙයි. අපි මෙතන ඉන්න එක පුද්ගලයෙක්ව තෝරගෙන එයාගේ ස්කන්ධයට සාපේක්ෂව අනෙක් පුද්ගලයන්ගේ ස්කන්ධය මනින්න තෝරගන්න. එයාගේ ස්කන්ධයට සාපේක්ෂව. එතකොට මේකට මිම්ම හැටියට අපි ගන්නවා මෙන්න මෙයා. මෙන්න මේ පුද්ගලයා. මෙයාගේ ස්කන්ධයෙන් අනෙකුත් පුද්ගලයන්ගේ ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කරනවා. ඒතකොට ඒකට කියන්න පුළුවන් සාපේක්ෂ පුද්ගල ස්කන්ධය නැත්නම් සාපේක්ෂ මිනිස් ස්කන්ධය කියලා අපි කියමුකෝ නිකන්. එක් මිනිසෙකුගේ ස්කන්ධයට සාපේක්ෂව අනෙක් මිනිසුන්ගේ ස්කන්ධයේ කී ගුණයක්ද කී වාරයක්ද යන්න ප්‍රකාශ කිරීම. එතකොට පුතේ ඒකට කියනවා සාපේක්ෂ මිනිස් ස්කන්ධය කියලා අපිට නමක් දැන්ට පොදුවේ දාගන්න පුළුවන්. හරි. කොහොමද ඒතර ගන්නෙ? දැන් මෙහෙම බලන්නකෝ. දැන් මෙයාගේ ස්කන්ධය වගේ මෙයාගේ ස්කන්ධයේ කී ගුණයක්ද? ඔයගොල්ලෝ ටක් ගාලා කියයි. මේ පුද්ගලයාගේ අපි ABC කියලා දාමුද මේගොල්ලන්ට නම්. හරිද? මෙයා A, මෙයා B, මෙයා C, D, මේ කෙනා E, මේ කෙනා F. හරි. දැන් මෙයා තමයි මිම්ම. C ගේ ස්කන්ධය තමයි මිම්ම. මෙයාගේ මිම්ම වගේ අනෙක් පුද්ගලයන්ගේ ස්කන්ධයේ කී ගුණයක්ද කියලා බලන්න ඕන. දැන් මේක නම් ඔයගොල්ලෝ කෙලින්ම කියයිනේ. C ගේ ස්කන්ධය වගේ F ගේ ස්කන්ධයේ දෙගුණයක්. ඒ කිලෝග්‍රෑම් 40 වගේ කිලෝග්‍රෑම් 82 ගුණයක්නේ පුතේ. එහෙනම් C ගේ ස්කන්ධය වගේ F ගේ ස්කන්ධය දෙගුණයක්. අන්න අපි කියනවා F ගේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය 2යි. සාපේක්ෂ මිනිස් ස්කන්ධය කීයද? 2යි. සාපේක්ෂ මිනිස් ස්කන්ධය 2යි. දැන් මේ දෙක ගත්තේ කොහොමද දරුවෝ? මේ දෙක ගත්තේ ඒ අදාළ පුද්ගලයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 80 බෙදුවා මිම්ම හැටියට පාවිච්චි කරපු පුද්ගලයාගේ ස්කන්ධය. මිම්ම හැටියට පාවිච්චි කරේ සීනි එයාගේ ස්කන්ධයෙන් බෙදුවා. කිලෝග්‍රෑම් 40න් බෙදුවා. බෙදුවම කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපෙනවා 80 40න් බෙදුනම 2යි. අන්න අපිට එනවා සාපේක්ෂ මිනිස් ස්කන්ධය 2යි. ඒ කියන්නේ ඇත්ත ස්කන්ධය නෙවෙයි. ඇත්ත ස්කන්ධය කිලෝ 80යි. මෙයා වගේ දෙගුණයක් මෙයා. හරිද? මෙයා වගේ දෙගුණයක් මෙයා. හරි. ඊළඟට දරුවෝ දැන් මේ C වගේ E ගේ ස්කන්ධයේ කී ගුණයක්ද? E ගේ සාපේක්ෂ මිනිස් ස්කන්ධයේ කොපමණද? බලන්න මොකද කරන්නේ? C වගේ E කී ගුණයක්ද? C ගේ ස්කන්ධයේ මෙන් E ගේ ස්කන්ධයේ කී ගුණයක්ද? බලන්න. ඒ අදාළ පුද්ගලයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60. බෙදන්න ඕනි මිම්ම හැටියට පාවිච්චි කරන එක්කෙනාගේ ස්කන්ධය. 40යි කිලෝග්‍රෑම් වලින්. එතකොට කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපෙනවා. මේක බෙදුනම උත්තරේ එන්නේ බිංදුවට බිංදුව කැපෙනවා. 6 4න් බෙදුනම 1.5යි. අන්න E ගේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය එනවා 1.5යි කියලා. කීයද? 1.5යි. එයාගේ ඇත්ත ස්කන්ධය නෙවෙයි. සැබෑ ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි. මෙයාට සීට සාපේක්ෂව ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5යි. දැන් තේරුණා සාපේක්ෂ මිනිස් ස්කන්ධය. හරි එතකොට මේක බැලුවොත් D ගේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය කීයද? ඒතරයි පොඩ්ඩක් මේක මකමු. හදපු ටික එතකොට දැන් මම බලන්නේ D ගේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය. D ගේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය බලන්න ඕන නම් අදාළ පුද්ගලයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50. බෙදන්න ඕනි මිම්ම හැටියට පාවිච්චි කරන පුද්ගලයාගේ ස්කන්ධය.
පුතේ කිලෝග්‍රෑම් 40. එතකොට මොකද වෙන්නේ? මේකට මේක කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 5 බෙදීම 4 කියන්නේ 1.25. 1.25යි බෙදුවම එන්නේ. හරිද? එහෙනම් මෙතනට D ගේ සාපේක්ෂ මිනිස්කන්ධය 1.25. 1.25. ඊළඟට C ගේ සාපේක්ෂ මිනිස්කන්ධය ඔන්න උතරේ පොයින්ට් එක. ඒ කියන්නේ C වගේ C කී ගුණයක්ද? දැන් C වගේ F කී ගුණයක්ද? එයාගේ F ගේ සාපේක්ෂ මිනිස්කන්ධය. C වගේ E කී ගුණයක්ද? E ගේ සාපේක්ෂ මිනිස්කන්ධය. C වගේ D කී ගුණයක්ද? 1.25. ඒක එයාගේ සාපේක්ෂ මිනිස්කන්ධය. දැන් C ගේ සාපේක්ෂ මිනිස්කන්ධය කියන්නේ C වගේ C කී ගුණයක්ද? ඉතින් C වගේ C එක ගුණයයි. C වගේ C එක ගුණයයි. එයාගේ සාපේක්ෂ මිනිස්කන්ධය හරියටම එනවා 1යි. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ මේකයි. B ගේ සාපේක්ෂ මිනිස්කන්ධය කීයද? ඔන්න උතරයි ප්‍රශ්නේ. B ගේ සාපේක්ෂ මිනිස්කන්ධය ගන්න නම් අදාළ පුද්ගලයාගේ ස්කන්ධය කියන්නේ B ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 30 අපි බෙදන්න ඕනේ මිම්ම හැටියට පාවිච්චි කරන C ගේ ස්කන්ධයෙන් කිලෝග්‍රෑම් 40. අන්න බලන්න එතකොට වෙන දේ. කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 3 4න් බෙදනවා කියන්නේ 0.75. අන්න උත්තරේ එනවා මෙයාගේ සාපේක්ෂ මිනිස්කන්ධයේ 0.75. එකට වඩා අඩු උත්තරයක් එන්නේ. නැවත අර 0.0 ගාණක් ආවේ. එකට වඩා අඩු උත්තරයක්. මෙයාගේ ගත්තොත් කොහොම වෙයිද? A ගේ සාපේක්ෂ මිනිස්කන්ධය බලන්න ඕන නම් A ගේ ස්කන්ධය බෙදන්න ඕනේ මිම්ම හැටියට පාවිච්චි කරන එක්කෙනාගේ ස්කන්ධය. එතකොට මෙන්න බලන්න. හරි. A ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20. අපි බෙදනවා මිම්ම හැටියට පාවිච්චි කරන C ගේ ස්කන්ධය 40යි කිලෝග්‍රෑම් වලින්. එතන බෙදුනම මේකට මේක කැපෙනවා 20 40 බෙදනවා කියන්නේ 0.5යි. අන්න නැවත එනවා 0.0 ගාණක් 0.5. දැන් ඔන්න මෙයාව මිම්ම හැටියට ගත්තම ඊට සාපේක්ෂව මෙයාගේ මිම්ම හැටියට අරගෙන ඊට සාපේක්ෂව මේගොල්ලන්ගේ සාපේක්ෂ මිනිස්කන්ධ කිව්වම මෙයාගේ සාපේක්ෂ මිනිස්කන්ධය 2යි. මෙයාගේ 1.5යි කියන්නේ මෙයාගේ 1.5යි මෙයා 1.2යි මෙයා හරියටම 1යි 0.7යි 0.5. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මෙන්න මේගොල්ලෝ ඒ කියන්නේ C ව මිම්ම හැටියට ගත්තම C ගේ සාපේක්ෂ ස්කන්ධය 1 එනවා. C ට වඩා බරින් වැඩි අයගේ එකට වඩා වැඩි උත්තර එනවා. C ට වඩා බරින් අඩු එක්කෙනෙක් ගත්තොත් එයාට එන්නේ එකට වඩා අඩු උත්තර. C ට වඩා බරින් අඩු අයට. ඒ කියන්නේ නම් මෙතන මිම්ම සාර්ථක නැහැ. මොකද අපිට 0.0 ගණන් අයින් කරගන්න ඕන නිසානේ අපි මේ සාපේක්ෂ ස්කන්ධයක් තියරි එකක් ගොඩ නැගුවේ. එහෙනම් පුතේ මේක සාර්ථක නැහැ. C ව මිම්ම හැටියට ගන්න එක සාර්ථක නැහැ. එහෙනම් කාවද මෙතන මිම්ම හැටියට මට ඕනේ ඔක්කොම දෙනාගේ සාපේක්ෂ ස්කන්ධ මේ සියලු දෙනාගේම සාපේක්ෂ ස්කන්ධ එකට වඩා වැඩි කරගන්න. මේ සියලු දෙනාගේ සාපේක්ෂ ස්කන්ධ එකට වඩා වැඩි කරගන්න ඕනේ නම් ඔබ මිම්ම හැටියට ගන්න ඕනේ මෙතන ඉන්න කුඩාම කෙනා. ඒ කියන්නේ මේක නෙවෙයි මිම්ම හැටියට ගන්න ඕනේ මෙන්න මේ A ගේ ස්කන්ධය මිම්ම හැටියට අරගන්න. A ගේ ස්කන්ධය මේක නෙවෙයි. හරි. මෙයා මිම්ම නොකරන්න. මෙයා නෙමෙයි මිම්ම වෙන්න ඕනේ. මෙයාගේ තිබි 40 කිලෝග්‍රෑම් නේ. හරි මෙයා සීනි. මෙයාව මිම්ම හැටියට අරගෙන සාපේක්ෂ ස්කන්ධ කියන්න ගියොත් බලමුකෝ මොකද වෙන්නේ කියලා. හරි. මෙයාව මිම්ම හැටියට අරගෙන. දැන් මෙයාගේ ස්කන්ධය තමයි මිම්ම. දැන් කල්පනා කරන්න. මෙයා මිම්ම නම් මෙයා වගේ අනික් අය කී ගුණයක්ද? හරි ලේසිනේ. මෙයා වගේ මෙයා එක ගුණයයි. එකයි මෙයා වගේ මෙයා එක ගුණයයි. ඒ වගේ B කී ගුණයක්ද? බලන්න. අදාළ ස්කන්ධේ B ගේ ස්කන්ධේ කිලෝග්‍රෑම් 30 බෙදන්න ඕනේ A ගේ ස්කන්ධේ කිලෝග්‍රෑම් 20ෙන්. ඔයගොල්ලෝ බෙදලා බලන්න එන්නේ 1.5යි. ඒ වගේ C කී ගුණයක්ද කියලා බලන්න ඕන නම් අදාළ C ගේ ස්කන්ධය A ගේ ස්කන්ධය. මොකද දැන් මිම්ම මේක. මිම්මෙන් බෙදන්නේ. එතකොට C ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40 බෙදනවා
ඒගේ ස්කන්ධයෙන් 40 20න් බෙදුවම 2යි. මෙන්න මෙයාට 2 එනවා. අනේ බලන්න දැන් සාපේක්ෂ ස්කන්ධ ඔක්කොටම එකට වඩා වැඩි උත්තර එන්නේ. ඒතකොට D ගේ සාපේක්ෂ මිනි ස්කන්ධය කීයද? බලන්න ඕනේ D ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50 20න් බෙදන්න ඕනේ. 2.5 එනවා. හරි. ඊළඟට E ගේ සාපේක්ෂ මිනි ස්කන්ධය බලන්න ඕනේ මෙයාට සාපේක්ෂව. දැන් මිම්ම මේක. එතකොට මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60 20න් බෙදන්න ඕනේ. එතකොට 3යිනේ. 60 කිලෝග්‍රෑම් 60 කිලෝග්‍රෑම් 20න් බෙදුවම 3යි. එතකොට F ගේ සාපේක්ෂ ස්කන්ධය බලන්න ඕනේ. ඒක බලන්න ඒ අදාළ පුද්ගලයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 80 20න් බෙදන්න ඕනේ 4යි. දැන් මෙතන වාසිය මොකද්ද? මෙයාව මිම්ම හැටියට ගත්තම එයාට එකාව එයාට වඩා විශාලයට එකට වඩා වැඩි උත්තර ආවට එයාට වඩා කුඩායට ආව එකට වඩා අඩු උත්තර. නමුත් මෙතන ඉන්න කුඩාම එක්කෙනා මිම්ම හැටියට ගත්තොත් හැමෝටම එක හෝ ඊට වඩා වැඩි උත්තර තමයි ලැබෙන්නේ. ඒතර මේවා සංසන්දනය කරගන්න ලේසිනේ පුතේ. අන්න ඒ නිසා යම් සාපේක්ෂ ස්කන්ධයක් සලකනවා නම් එහිදී මිම්ම හැටියට භාවිතා කරන්න ඕනේ එතන තියෙන කුඩාම එක්කෙනා. කුඩාම එක්කෙනා මිම්ම හැටියට ගත්තොත් එයාට සාපේක්ෂව එයාගේ ස්කන්ධය එකයි අනික් අය ඔක්කොට මෙයාට වඩා බරින් වැඩි නිසා එකට වඩා වැඩි උත්තර ලැබෙනවා. හරි ලේසි. විද්‍යාඥයෝ මේ වැඩේම කරා කාටද? පරමාණු වලට. මේ වැඩේම කරා පරමාණු වලට. මොකද්ද? දැන් අපේ සංකල්පයට ආවොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එක් පරමාණුවකට සාපේක්ෂව වෙනත් පරමාණුවක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒතර මේකදී මිම්ම හැටියට ගන්නෙ මොන පරමාණුවද? දැන් ඔබට පැහැදිලි අර අපි මිනිසුන් ඇසුරෙන් කරපු සරල උදාහරණයේදී කුඩාම පුද්ගලයාගේ ස්කන්ධයේ මිම්ම හැටියට අරගත්තොත් ඊට සාපේක්ෂව අනෙක් මිනිසුන්ගේ ස්කන්ධය ප්‍රකාශ කළොත් එතකොට පුතේ අපිට එක හෝ එකට වඩා වැඩි උත්තර ලැබෙනවා ලේසි. එතන එක හෝ එකට වඩා වැඩි උත්තරයක් ගන්න එක තමයි වාසිය. එහෙනම් විද්‍යාඥයෝ තීරණය කෙරුවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගැනීමේදී මිම්ම හැටියට භාවිතා කරන්නත් ඕනේ පරමාණු අතර තිබෙන කුඩාම සහ සෑල්ලුම පරමාණු ස්කන්ධය. ඔබ දන්නවා පරමාණු අතර තියෙන කුඩාම සහ සෑල්ලුම පරමාණු ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණු. අන්න හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුව මේ තියෙන හයිඩ්‍රජන් නම් හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය මිම්ම හැටියට අරගෙන අනෙක් පරමාණු හීලියම් ලිතියම් ඊට වඩා ටිකක් ලොකු ස්කන්ධයෙන් වැඩි බෙරිලියම් ඊට වඩා ටිකක් ලොකු ස්කන්ධයෙන් වැඩි බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔන්න ඔහම ගත්තා. අරගෙන විද්‍යාඥයෝ තීරණය කරුවා දැන් මේ තමයි සැහැල්ලුම් පරමාණු හයිඩ්‍රජන්. එයාගේ ස්කන්ධයේ මිම්ම හැටියට අරගෙන එයා වගේ අනෙක් පරමාණු වල ස්කන්ධයේ කී ගුණයක්ද කියලා කියමු කියලා. හරිනේ? එතකොට මෙයා නම් කුඩා මෙයාට වඩා අනික් අය ඔක්කොම ස්කන්ධයෙන් වැඩි නම් මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධයෙන් එකයිනේ. ඇයි එයා වගේ එයා එක ගුණයක්නේ. ඒතර පුතේ මෙයා වගේ මෙයා එක ගුණයක් නම් අනික් අය මේගොල්ලන්ට වඩා බරින් වැඩි නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් ලැබෙන්නේ එකට වඩා වැඩි උත්තර. ඒගොල්ලන්ට අනිවාර්යෙන් ලැබෙන්නේ මොකද්ද? එකට වඩා වැඩි උත්තර. අන්න ඒක නිසා විද්‍යාඥයෝ තීරණය කරා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඉදිරිපත් කිරීමේ මිම්ම හැටියට හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය ගමු කියලා. එහෙම තීරණය කරන එකට අපිට කියනවා හයිඩ්‍රජන් පරිමාණයෙන් මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඉදිරිපත් කිරීම. හයිඩ්‍රජන් පරිමාණය. ඉතින් එහෙම විද්‍යාඥයෝ හිතලා වැඩේ කරන්න ගියාට පුතේ ප්‍රායෝගිකව පොඩි ප්‍රශ්නයක් ආවා. මොකද්ද? දැන් මේක ප්‍රායෝගිකව මෙයාට සාපේක්ෂව අනික් අයගේ ස්කන්ධ බලන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ඔබේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ නැහැ. ඔබේ විෂය සීමාව ඇතුලේ නැහැ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන ක්‍රමය. ඒ ක්‍රමයේදී අදාළ මූලද්‍රව්‍ය අපි තුමු දැන් ඔයාලට බෙරිලියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන හයිඩ්‍රජන් පරමාණු වගේ බෙරිලියම් පරමාණු කී ගුණයක්ද කියලා බලන්න නම් ඕනේ බෙරිලියම්ව හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරවලා හයිඩ්‍රයිඩ් එක හදා ගන්න ඕනේ. බෙරිලියම්ව හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රයිඩ් එක හදා ගන්න. හයිඩ්‍රයිඩ් එක හැදුවම තමයි ඔය වැඩේ කරන්න පුළුවන්. නමුත් පුතේ ඒතර බෙරිලියම් විතරක් නෙමෙයි අනෙක් හැම පරමාණුවක්මත් අනෙක් හැම මූලද්‍රව්‍යයක්මත් හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා හයිඩ්‍රයිඩ් එක හදලා තමයි බලන්න පුළුවන් මේ හයිඩ්‍රජන් වගේ අනෙක් පරමාණු ස්කන්ධයේ කී ගුණයක්ද කියලා. නමුත් පුතේ ප්‍රායෝගිකව හුඟක් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ.
හුඟක් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි එහෙම හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මූලද්‍රව්‍ය සංයෝගය හැදුවත් අපි ඒකට කියනවා හයිඩ්‍රයිඩ් කියලා. මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන සංයෝගයට කියනවා දරුවනේ හයිඩ්‍රයිඩ්. එහෙම හයිඩ්‍රයිඩ් හැදුවත් පුතේ ඒ හයිඩ්‍රයිඩ් වායු අවස්ථාවේ තියෙන හුඟක් හයිඩ්‍රයිඩ්. හුඟක් හයිඩ්‍රයිඩ් වායු අවස්ථාවේ. ඒතර වායුවක බර මනින්න ටිකක් අමාරුයි. ස්කන්ධේ මනින්න ටිකක් අමාරුයි. අන්න ඔය ප්‍රායෝගික ගැටලු විද්‍යාර්ථයන්ට ආපු නිසා ඇත්තටම ගන්න ඕනේ කුඩාම පරමාණු හයිඩ්‍රජන් තමයි මින්මට. නමුත් ප්‍රායෝගිකව හයිඩ්‍රජන් අනික් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකිරීමත් ප්‍රතික්‍රියා කරලා හදන හයිඩ්‍රයිඩ් බොහෝමයක් වායු අවස්ථාවේ පවතින නිසා ඒවායේ ස්කන්ධේ මැනීම අසීරු වීමත් නිසා විද්‍යාඥයෝ තීරණය කෙරුවා පරමාණු වල ස්කන්ධේ මැනීමේ මින්ම හැටියට හයිඩ්‍රජන් පරමාණුව යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා හයිඩ්‍රජන් පරිමාණය අතහැරලා දාලා වෙනත් මොකක් හරි පරමාණුවක් මින්ම හැටියට ගන්න තීරණය කළා. අන්න ඒකෙදි පුතේ විද්‍යාඥයෝ තෝරගත්තා ඇත්තටම ඊට පස්සේ තෝරගත්ත ඔක්සිජන් පරමාණුව මින්ම හැටියට. නමුත් ඒකෙත් පොඩි පොඩි ගැටලු ආවා. ඒවා ඔබේ විෂය සීමා වෙන්නේ නැහැ. අපි ඒවා කතා කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ එකපාරට මම මේ දැන් කතා කරන්න යන පරිමාණය නෙමෙයි ගත්තේ. මුලින්ම ගත්තේ හයිඩ්‍රජන් පරිමාණය. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුව මින්ම හැටියට. එයාගේ ස්කන්ධය මින්ම හැටියට ගත්තා. අරගෙන ඒකට අනුව අනෙක් පරමාණු ස්කන්ධය කී ගුණයක්ද කියලා බලන්න උත්සාහ කරනවා. මම අර කියපු ප්‍රශ්න නිසා ඒක අතහැරියා. ඊළඟට විද්‍යාඥයෝ ඔක්සිජන් පරමාණු. ඒ ඔක්සිජන් පරමාණුෙත් පොඩි පොඩි ගැටලු ආවා. ඊළඟට විද්‍යාඥයෝ තෝරගත්තා කාබන් පරමාණුව. අනෙක් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කිරීමේ මින්ම හැටියට මොන පරමාණුව ගන්න? කාබන් පරමාණුව ගන්න. ඇයි මේ කාබන් පරමාණුව ගත්තම තියෙන මොකද්ද වාසිය? පුතේ හුඟක් කාබනික සංයෝග කාබන් පදනම් කරගෙන තමයි හැදිලා තියෙන්නේ. හුඟක් කාබනික සංයෝග හැදිලා තියෙන්නේ කාබන් පදනම් කරගෙන. කාබන් පදනම් කරගෙන හැදිලා තියෙන නිසා කාබන් පරිමාණය නැත්නම් කාබන් පරමාණුව මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මැනීමේ මින්ම හැටියට ගත්තම අර කාබනික සංයෝගවල බරමනින්න ලේසි. ස්කන්ධය කියන්න ලේසි. මොකද හුඟක් කාබනික සංයෝග තමයි ලෝකේ තියෙන්නේ. අනෙක් මූලද්‍රව්‍ය හදන සංයෝග වලට වඩා ලෝකේ ඉතාමත්ම බහුලවම තියෙන කාබනික සංයෝග. කාබනික සංයෝග නිර්මාණය වෙලා තියෙන්නේ කාබන් පදනම් කරගෙන. ඒතකොට කාබන් පදනම් කරගෙන හැදුණු සංයෝගවල බරමනින්න ස්කන්ධමනින් ලේසි වෙනවා මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ කාබන් පරමාණුවට සාපේක්ෂව කිව්වොත්. අන්න ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කෙරුවා මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ මින්ම හැටියට කාබන් පරමාණුව ගන්නවායි. මොන පරමාණුවක්ද දරුවනේ? කාබන් පරමාණුව ගන්නවායි. හැබැයි එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දැන් කාබන් පරමාණුවේ ස්කන්ධය මින්ම හැටියට ගත්තම කාබන්ට වඩා ස්කන්ධයෙන් වැඩි පරමාණු වලට එකට වඩා වැඩි අගයක් ලැබෙනවා. මතකනේ? මතකනේ මෙතන? හරි. හරි. දැන් මෙතන D මින්ම හැටියට ගත්තම D ට වඩා වැඩි අයට එකට වඩා වැඩි උත්තර ආවා. D නෙමෙයි sorry C. C මින්ම හැටියට ගත්තම C ට වඩා වැඩි අයට C මින්ම හැටියට ගත්තම C ට වඩා වැඩි පුද්ගලයන්ට ස්කන්ධ වැඩි පුද්ගලයන්ට එකට වඩා වැඩි අගයක් ආවා. හැබැයි C ට වඩා අඩු අයට ආවේ එකට වඩා අඩු අගයක්. ඒක නිසා තමයි අපි මේ කුඩාම එක්කෙනා ගත්තේ. දැන් එතකොට මෙතනත් එහෙම ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. ඇත්තටම හරි. මොකද්ද ප්‍රශ්නේ? දැන් කාබන් පරමාණුව මින්ම හැටියට ගත්තොත් කාබන්ට වඩා ස්කන්ධය වැඩි අයට එකට වඩා වැඩි උත්තර ලැබෙනවා. කාබන්ට එක ලැබෙයි. තව කාබන්ට වඩා අඩු මූලද්‍රව්‍ය පහක් තියෙනවා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. ඒගොල්ලන්ට ලැබෙන්නේ එකට වඩා අඩු වගේ. ඇයි ඒගොල්ලන්ගේ ස්කන්ධ පොඩිනේ පුතේ කාබන්ට වඩා. එතකොට පොඩි එක්කෙනෙකුගේ ස්කන්ධය මේකට සාපේක්ෂව සැසඳුවාම මෙයාට අරගලන්ට වඩා මෙයා වැඩිනේ. එතකොට අපිට ලැබෙන්නේ එකට වඩා අඩු උත්තර. ඒ කියන්නේ 0.0 ගණන්. 0.0 ගණන් එන එක නැවත ගැටලු ඇති කරනවා. අන්න එතකොට විද්‍යාඥයෝ කල්පනා කරලා දැන් මේකට විසඳුම මොකද්ද? හැබැයි හොඳම පරමාණුව තමයි කාබන්. මින්ම හැටියට ගන්න. නමුත් කාබන් ගත්තම කාබන්ට වඩා වැඩි පරමාණු වල ස්කන්ධ එකට වඩා වැඩි අගයන් ලැබෙනවා. කාබන්ට වඩා අඩු පරමාණු වල ස්කන්ධ එකට වඩා අඩු අගයන් ලැබේ. ඒක නිසා වුන් කල්පනා කරා කාබන් පරිමාණය හැටියට ගන්නත් ඕනි මින්ම හැටියට. හැබැයි අඩුම ගානේ හයිඩ්‍රජන්ට එක හම්බ වෙන්න ඕනේ. මෙයාට එක ආව නම් අනික් අයට ඔක්කොටම එකට වඩා වැඩි අගයන් එනවනේ. මොකද මෙයානේ සැහැල්ලුම පරමාණු.
සැහැල්ලුම පරමාණු හයිඩ්‍රජන් නිසා එයාට සාපේක්ෂ ස්කන්ධ එක ආවොත් අනික අය කොහොමත් එකට වඩා වැඩිය කියනවා. විද්‍යාඥයෝ මෙහෙම කල්පනා කරා. මෙයාට එක ගන්නම් මොකද්ද කරන්න ඕනේ? මෙයාට එක ගන්න නම් කරන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය. හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් තියෙන කාබන් පරමාණු කෑල්ලක් ගන්නවා. මුළු කාබන් පරමාණුම ගත්තොත් හරියන්නේ නැහැ. මොකද මුළු කාබන් පරමාණුවේ ස්කන්ධය හයිඩ්‍රජන්ට වඩා වැඩි. එතකොට අනිවාර්යෙන් අරකට සාපේක්ෂව කාබන්ට සාපේක්ෂව හයිඩ්‍රජන් කිව්වොත් එකට වඩා අඩු උත්තරයක් එන්නේ. විද්‍යාඥයෝ බැලුවා මෙහෙම. හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සමාන වෙන්නේ කාබන් පරමාණුවෙන් කීයෙන් පංගුවක්ද? කාබන් පරමාණුවේ කුමන කොටසක් ගත්තොත්ද හරියටම හයිඩ්‍රජන් පරමාණුවට සමාන වෙන්නේ? ඒගොල්ලන්ට පේනවා මේ කාබන් පරමාණුව 12කට කඩලා මේ කාබන් පරමාණු අපි කඩනවා සමාන කොටස් 12කට. දැන් මේක 4යිනේ. මෙන්න මෙහෙම පුතේ සමාන කොටස් 12කට කඩනවා. සමාන කොටස් කියලා හිතන්නකෝ 12කට කඩනවා. මේ 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12 මේක කේක් ගෙඩියක් වගේ නම් සමාන කෑලි 12කට කැපුවා වගේ. රවුම් කේක් ගෙඩියක් වගේ. එකකින් එක කෑල්ලක් ගත්තොත් මොකද්ද මේ කෑල්ල? කාබන් පරමාණුවෙන් 12න් පංගුවක්. මෙන්න මේ කොටසේ ස්කන්ධය හරියටම හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයට සමානයි. මේ කාබන් පරමාණුව සමාන කොටස් 12කට මේ මම දැන් අඳිනකොට සමාන නැතුව ඇති. ඒ වුණාට මේක සමාන කොටස් 12කට කඩලා එකෙන් හරියටම එක කෑල්ලක් ගත්තොත් මෙන්න මේ ගත්තු 12න් පංගුව හරියටම හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයට සමානයි. එහෙනම් හරි. එහෙනම් දැන් මේ මුළු කාබන් පරමාණුව මිම්ම හැටියට ගන්න ඕනේ නැහැ. ඔන්න බලන්න ලස්සන සංකල්පය. පරමාණු නෙමෙයි මිම්ම හැටියට ගන්න. එහෙනම් කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකේ කෑල්ල මිම්ම හැටියට ගත්තොත් දැන් මේකේ ස්කන්ධය හරියටම හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයට සමානයි. එහෙනම් මේ කෑල්ලට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධය කීයද? 1යි. ඇයි? මේකයි මේකයි ස්කන්ධයෙන් සමානයි. එතකොට මේ කෑල්ලයි මේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය සමාන නම් මේ කොටසට සාපේක්ෂව හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය 1යි. හරියටම සමානයි 1යි. එයාට 1 එනවා නම් අනෙක් පරමාණු ඔක්කොම හයිඩ්‍රජන්ට වඩා ස්කන්ධය වැඩිනේ. අනෙක් ඔක්කොටම එකට වඩා වැඩි උත්තර එනවා. අන්න විද්‍යාඥයෝ තීරණය කරේ නම් හරි. කාබන්ව ගන්න පුළුවන් හැබැයි මුළු කාබන් පරමාණුව නෙවෙයි. එහෙනම් කාබන් පරමාණුවෙන් 12න් පංගුවක් ගන්න. කාබන් පරමාණුවෙන් කීයෙන් පංගුවක්ද? 12න් පංගුවක් ගන්න. කාබන් පරමාණුවෙන් 12න් පංගුවක් අරගෙන කාබන් පරමාණුවෙන් 12න් පංගුවක් අරගෙන ඒ 12න් පංගුව වගේ අනෙක් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්ද කියලා කියනවා පුතේ. එතකොට මොකද වෙන්නේ? මේ කෑල්ල වගේ හරියට මෙයාගේ ස්කන්ධය හරියටම හයිඩ්‍රජන්ට සමාන නිසා මේ කොටස වගේ හයිඩ්‍රජන් පරමාණුව එක ගුණයක් ස්කන්ධය 1යි. මෙයා එක නම් හයිඩ්‍රජන්ට වඩා අනික් ඔක්කොම ස්කන්ධය වැඩි නිසා අනික් ඔක්කොටම එකට වඩා වැඩි උත්තර එනවා. අන්න එතකොට හරිම පහසු වෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සසඳන්න. අන්න ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කරා මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ මිම්ම හැටියට ගන්නේ කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකේ කොටස. කාබන් පරමාණුවේ මුළු ස්කන්ධයෙන් 12න් එකේ කොටස. දැන් එහෙම කිව්වම සමහර විද්‍යාඥයෝ අහන්න පටන් ගත්තා ඔය 12න් එකේ කෑල්ල ගන්නේ මොන කාබන් පරමාණුවෙන්ද? මොකද? ඔය 12න් එකේ කෑල්ල ගන්නේ මොන කාබන් පරමාණුවෙන්ද? දැන් අපි දරුවන්ට ප්‍රශ්නයක් කියන්න පුළුවන් මොකද්ද සර් ඒ කියන්නේ? කාබන් පරමාණුවෙන් 12න් එකේ කෑල්ල නෑනේ පුතේ. ඔබට මතකයි 10 ශ්‍රේණියේ පළවෙනි රසායන විද්‍යාව පාඩමේදී අපි ඉගෙන ගත්ත කාබන් වල සමස්ථානික තුනක් තියෙනවා. මොනවද කාබන් වල සමස්ථානික තුන? කාබන් 12 සමස්ථානිකය. මෙහෙම කාබන් පරමාණු වර්ග 3ක් තියෙනවා පුතේ. මතකයි මොනවද? එකක් තමයි කාබන් 12 සමස්ථානිකය. ඒකේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 6යි. හරිද? කාබන් 12 සමස්ථානික C12. ඊට වඩා චුට්ටක් බරින් වැඩි කාබන් 13 සමස්ථානිකේ. ඒකේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 7යි. 6යි 7යි තමයි 13.
ඊට වඩා චුට්ටක් බර වැඩි කාබන් 14 සමස්ථානිකයේ. ඒකේ නෂ්ටියේ ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 8යි. එතකොට මේක කාබන් 12 සමස්ථානිකයට වඩා කාබන් 13 සමස්ථානිකයේ චුට්ටක් බරයි. මොකද ඔබ දන්නවා පරමාණුක ස්කන්ධය කෙරෙහි දායක වෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. මෙතන ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතුව 12යි. මෙතන ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතුව 13යි. මෙතන ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතුව 14යි. එතකොට ඒ කියන්නේ මේකට වඩා මේක ස්කන්ධය චුට්ටක් වැඩි, මේකේ ස්කන්ධය ඊට වඩා චුට්ටක් වැඩි. කාබන් වල සමස්ථානික තුනක් තියෙනවා, කාබන් 12 13 14. දැන් විද්‍යාඥයෝ ඇහුවා අර 12න් පංගුව ගන්න මේ කාබන් 12 පරමාණුව සමාන කෑලි 12කට කඩලාද? එහෙම නැත්නම් කාබන් 13 සමස්ථානිකයේ පරමාණුවක් සමාන කෑලි 12කට කඩලාද මේ 12න් පංගුව ගන්න? එහෙම නැත්නම් කාබන් 14 සමස්ථානිකයේ සමාන කෑලි 12කට කඩලාද මේ 12න් පංගුව ගන්න? එතකොට විද්‍යාඥයෝ කල්පනා කරලා බැලුවා අපිට ඕන කරන්නේ මෙයාට එක ගන්නනේ. මෙයාට එක ගන්න නම් මේකට සමාන වෙන්න ඕනේ මේ ගන්න කෑල්ල. ඒගොල්ලන්ට පෙවුණා කාබන් 13 සමස්ථානිකයේ සමාන කෑලි 12කට කඩලා එක කෑල්ලක් ගත්තොත් ඒකට වඩා මේකේ බර චුට්ටක් අඩුයි. කාබන් 14 සමස්ථානිකයේ සමාන කෑලි 12කට කඩලා එකකින් එක කෑල්ලක් ගත්තොත් ඒකටත් වඩා මේකේ බර චුට්ටක් අඩුයි. මේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුවක් සමාන කෑලි 12කට කඩලා එක කෑල්ලක් ගත්තොත් තමයි හරියටම හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයට සමාන වෙන්නේ. මෙන්න මේකෙන් කෑල්ල ගත්තොත් මේ 12න් එක ගත්තොත් මේ කෑල්ල තමයි හරියට මේකට එන්නේ. එහෙනම් මිම්ම වෙන්නේ හරියටම කියනවා නම් මොන කාබන් පරමාණුවෙන් 12න් පංගුවක්ද? කාබන් 12 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 12න් පංගුවක්. එහෙනම් මේ 12න් පංගුව ගන්න ඕනේ කාබන් 13 14 සමස්ථානික වලින් නෙමෙයි පුතේ. කාබන් 12. මේ 12යි මේ 12යි අතර එහෙම සම්බන්ධයක් නැහැ. මේ 12 කියන්නේ සමස්ථානිකය හඳුනා ගන්න තියෙන 12. මේ 12 කියන්නේ පංගුව ගන්න පංගුව. ඒ දෙකම 12 වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ 12 කියන්නේ සමස්ථානිකයේ වෙන් කරගන්න ලියන 12. මේ 12 කියන්නේ ඒක කපලා ගන්න පංගුව. මේකේ ස්කන්ධය තමයි හරියටම හයිඩ්‍රජන්ට සමාන වෙන්නේ. ඒතර මෙයාට එක ආවම අනික් අයට එකට වඩා වැඩි වෙනවා. එහෙනම් දැන් හරියටම කියනවා. අද වර්තමානයේ දක්වා මේක තමයි පිළිගන්නේ පුතේ. අද පවා මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ මිම්ම හැටියට පාවිච්චි කරන්නේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටස. එහෙනම් මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? අර්ථ දක්වන්න පුළුවන් මෙහෙම විභාග කිව්වොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අර්ථ දක්වන්න. මෙන්න අර්ථ දැක්වීම. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම. හයිඩ්‍රජන් විතර නෙමෙයි මේ ඕනම කෙනෙක්. මෙන්න මේ කෑල්ල වගේ මේ ඕනම පරමාණුව කී ගුණයක්ද කියලා ප්‍රකාශ කරන එක. මේ ඕනම පරමාණුක ස්කන්ධයේ මේ කෑල්ල වගේ කී ගුණයක්ද? දැන් හයිඩ්‍රජන් පරමාණුව මේ කෑල්ල වගේ එක ගුණයක්. එහෙනම් හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. මේ හීලියම් පරමාණුව මේ කෑල්ල වගේ ආසන්න වශයෙන් 4 ගුණයක්. අපි කියනවා හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි. හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි. හීලියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 4යි. මෙන්න මේ කොටස වගේ ලිතියම් පරමාණු ආසන්න වශයෙන් 7 ගුණයක්. ආසන්න වශයෙන් 7 ගුණයක් ස්කන්ධය. එහෙනම් අපි කියනවා ලිතියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 7යි. මේ කොටස වගේ බෙරිලියම් පරමාණු ආසන්න වශයෙන් 9 ගුණයක්. අපි කියනවා මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය බෙරිලියම් වල ආසන්න වශයෙන් 9යි. මේ කොටස වගේ බෝරෝන් පරමාණු ආසන්න වශයෙන් 11 ගුණයක්. අපි කියනවා මෙයාගේ සාපේක්ෂ බෝරෝන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 11යි. මේ කොටස වගේ කාබන් පරමාණුවෙන් 12න් කෑල්ලක් නෙමෙයි ගත්තේ. කාබන් පරමාණුවෙන් කපලා ගත්තු 12න් කෑල්ල වගේ කාබන් පරමාණුවක් කියන්න දෙයක් නැහැ නේ 12 ගුණයක්නේ. නේද? මේකෙන් 12න් එකක් කපලා ගත්තම ඒ 12න් එකේ කෑල්ල වගේ මෙයාගේ ස්කන්ධය 12 ගුණයක්නේ. එහෙනම් කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඊළඟට මේ කොටස වගේ කියන්නේ මේ C12 පරමාණු ස්කන්ධය මේකම තමයි මේ තියෙන්නේ. C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කෑල්ල වගේ නයිට්‍රජන් පරමාණු ආසන්න වශයෙන් 14 ගුණයක් බයි. අන්න අපි කියන නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 14යි. එහෙනම් මොකද්ද මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ? දැන් අර්ථ දක්වන්න පුළුවන්. ලස්සන්ට ලියන්න පුළුවන්. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක ස්කන්ධය මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. අන්න සංකල්පය. අර්ථ දක්වන්නේ උමයි. හැවුවොත් විභාගෙදි එක වචනයක් අඩු නොකර එක අකුරක් අඩු නොකර ලස්සනට ලියන්න පුළුවන්. දැන් තේරෙනව නේද? විද්‍යාව කොයිතරම් ලේසිද කියලා.
මේ අමාරු සංකල්පයක් නෙමෙයි පුතේ මේක. දැන් මේක තමයි අපි අපේ මේ DP education නාලිකාව හරහා ඔබ අතට පත් කරන්නේ. මෙන්න මේක තමයි දැයේ දුවා දරුවන්ට අපි අරගෙන එන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාමත්ම පහසු විභාගයක් බවට පත් කරන්න. ඒ අවශ්‍ය සංකීර්ණ විෂය කරුණු ඉතා සරලව පැහැදිලි කරලා දෙන්න. ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන හැටි තේරුම් කරවන්න තමයි අපි මේ ලස්සන වැඩසටහන ආරම්භ කරන්න හදන්නේ සජීවී වැඩසටහන. ඉතින් මේකත් එක්ක මගේ දුවා දරුවෝ එකතු වෙන්න ඕනේ. සම්බන්ධ වෙන්න ඕනේ. දන්න අනික් අයටත් කියන්න යාළුවන්ටත් DP education app එක download කරගෙන මේ සජීවී පන්ති මාලාවත් එක්ක එකතු වෙලා ඔබේ විභාග සිහිනය ජය ගන්න කියලා. ඉතින් පුතේ අර්ථ දක්ව ගන්න එහෙනම් දැන් පුළුවන්. මට කියන්නේ නම් දරුවෝනි ඔබ ඔතන ඉඳලා කියන්න. ඔබ ඔතන ඉඳලා කියන්න. ලස්සනට කියන්න බලන්න. මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? කාබන් 12 සමස්ථානිකයේ ඒ අර පුතේ අර පරමාණු දෙකෙන් වෙන් කරගන්න තමයි මේක කියන්නේ. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. පුතේ මේකට ලස්සන වචන සමීකරණයක් ලියන්න පුළුවන්. මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මගේ දරුවෝ දන්නවා මේකට කෙටියෙන් සාපස් කියලා අපි කියනවා. මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. හරි ලස්සන වචන සමීකරණයක් ගමු. මම මේ ටික පොඩ්ඩක් මකලා දාන්නම්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණු ස්කන්ධය. දැන් අපි ලිතියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙනම් ලිතියම් පරමාණු ස්කන්ධය මෙන්න මේක ඇල ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. එහෙමනේ. දැන් ඔයාලට මතකයි අපි මෙතනදිත් එහෙමනේ කරේ. පුද්ගලයන්ගේ ස්කන්ධය බලද්දි මේ දැන් මෙයා මිම්ම හැටියට ගත්තා නම් අදාළ පුද්ගලයාගේ සාපේක්ෂ ස්කන්ධය අදාළ පුද්ගලයාගේ ස්කන්ධය මේකෙන් බෙදුවානේ 50 බෙදුවා මිම්මෙන් කිලෝ 20ක්. එතකොට තමයි 2.5 2.5 හරිද? ඊගේ සාපේක්ෂ ස්කන්ධය කියන්න ඕන නම් එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60 බෙදුවා කිලෝග්‍රෑම් 20ක්. එතකොට තමයි 3 ආවේ සාපේක්ෂ ස්කන්ධය. ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ ස්කන්ධය මිම්ම හැටියට ගන්න පුද්ගලයාගේ ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. එහෙනම් මෙතනදී හරි මෙතනදී දැන් මිම්ම හැටියට ගන්න කාබන් පරමාණු නෙමෙයි කාබන් 12 පරමාණුෙන් 12න් එකේ කියන්නේ. ඒකෙන් බෙදන්න ඕනේ අදාළ පරමාණු ස්කන්ධය. එහෙනම් පොදුවේ ලියන්න පුළුවන් මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණුවේ ස්කන්ධය. දෙන ලද පරමාණුවේ ස්කන්ධය බෙදීම කාගෙන් 12න් පංගුවක්ද? C12 පරමාණුවේ ස්කන්ධයෙන් C12 පරමාණුවේ ස්කන්ධයෙන් කීයෙන් පංගුවක්ද? 12න් පංගුව. ස්කන්ධයෙන් ඔබ දන්නවා ගණිතයේදී අල්නයනට ගුණ කිරීම දානවා. ස්කන්ධයෙන් හරි 12න් පංගුව. 12න් පංගුව. ඔන්න පුතේ වචන සමීකරණය. මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. කියන්නේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණු සමාන කොටස් 12කට බෙදලා ඒකෙන් එක කැලලක් අරගත්තම ඒක ස්කන්ධයෙන් බෙදන්න. මෙන්න මේක තමයි පුතේ පරමාණු වල ස්කන්ධය මෙනිවි මිම්ම. මේක තමයි මිම්ම. මෙන්න මේ මිම්මට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණු වල ස්කන්ධය මැනීමේ මිම්ම තමයි මේක. මොකද්ද මිම්ම? කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටස තමයි පරමාණු වල ස්කන්ධය මැනීමේ මිම්ම. මේ කොටස වගේ දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ කොටස වගේ දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒතර මිම්ම මේක. ඒක නිසා මේකට ලස්සට මෙන්න මේක C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටසට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. මොකක් කියලාද කියන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකය.
ඒකකය. අපි ඉංග්‍රීසි වලින් කියනවා atomic mass unit කියන එකෙන් AMU කියලා කෙටියෙන් සංකේතවත් කරනවා. විභාග ප්‍රශ්න පත්‍රවල AMU කියන්නේ atomic mass unit එක. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකය? C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. ඒක තමයි මිම්ම. ඒ මිම්මට තමයි atomic mass unit කියන්නේ. පරමාණු වල ස්කන්ධය මැනීමේ මිම්ම. අද වර්තමානයේදී ඕනෑම පරමාණුක ස්කන්ධයම ඉන්නේ ওই මිම්මට. මෙන්න මේ කෑල්ල වගේ කී ගුණයක්ද? C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස වගේ කී ගුණයක්ද? එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකයේ යනු කුමක්ද? 12න් එක වරක් C12 පරමාණුවේ ස්කන්ධය. C12 පරමාණුවේ ස්කන්ධය කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. C12 පරමාණුවේ C12 පරමාණුවේ ස්කන්ධය. හරි 12න් එක වරක් C12 පරමාණු ස්කන්ධය. මේකේ අගේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා 1.674 ගුණ කිරීම 10 බල ඍණ 27 කිලෝග්‍රෑම්. 1.674යි ගුණ කිරීම 10 බල ඍණ 27 කිලෝග්‍රෑම්. ඔබට මතකයි මේ අගේම තමයි හයිඩ්‍රජන් පරමාණු තිබ්බේ. ඒකයි කිව්වේ මේ මිම්ම වගේ හයිඩ්‍රජන් පරමාණුව හරියටම එක ගුණයක්. ඒකයි හයිඩ්‍රජන්ට සාපේක්ෂ පරමාණු ස්කන්ධය එක එන්නේ. අනික් අය ඔක්කොම ඊට වඩා වැඩි. ඒ නිසා මේ මිම්මෙන් බෙදුවම එකට වඩා වැඩි උත්තර තමයි එන්නේ. එකට වඩා වැඩි උත්තර ආපුවම සංසන්දනය කරගන්න ලේසි. තේරුණාද? එහෙනම් අද වර්තමානයේ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඉදිරිපත් කරන්නේ කාබන් පරිමාණයට සාපේක්ෂව. කාබන් පරිමාණයට සාපේක්ෂව කොහොමද අර්ථ දක්වන්නේ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය? කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධය කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. සූත්‍රයේ තියෙනවා මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගන්නේ දෙන ලද පරමාණු ස්කන්ධය බෙදන්න ඕනි C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ. එහෙම බෙදුවම ඒ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කෑල්ල වගේ අදාළ පරමාණු ස්කන්ධය කී ගුණයක්ද කියලා අපිට ලැබෙනවා. අපි ඒකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරිද? පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මේකට තමයි. මේකනේ මිම්ම. මේක වගේ කී ගුණයක්ද කියලා බලන්න කියන්නේ මේකට කියනවා පරමාණු වල ස්කන්ධය මැනීමේ මිම්ම. ඒකට ලස්සන නමක් දාලා තිනවා ඇටොමික් මෑස් යුනිට් එකේවත් පරමාණුක ස්කන්ධ ඒකකය. මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකය? කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටස පරමාණුක ස්කන්ධ ඒකකයයි. right? එහෙමනම් මේ බලන්න right? පරමාණුක ස්කන්ධ ඒකකයේ යනු කුමක්ද? කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කොටස පරමාණුක ස්කන්ධ ඒකකයයි. AMU එක atomic mass unit එක සමානයි කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. ඒකේ අගය 1.674යි 10 ඍණ 27 කිලෝග්‍රෑම්. මේ බලන්න හරිද? එහෙනම් අපිට අර්ථ දක්වන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අර මිම්මට අනුව. මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අර්ථ දැක්වීම. කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. හරිද? කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. මෙන්න වචන සමීකරණය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණු ස්කන්ධයේ බෙදීම 12න් එක වරක් කාබන් 12 පරමාණු ස්කන්ධය. කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක කියන එක තමයි මේ ගණිතයෙන් ලියලා තියෙන්නේ. right. ගණන් කීපයක් හදලා බලමු. සංකල්පي තේරෙනවා. හොඳට තේරෙනවා. අර කාබන් පරමාණුවෙන් 12න් එකක් කපලා ඒ ගන්න කෑල්ල වගේ අනිත් පරමාණු කී ගුණයක් බලයිද කියලා බලන්න. ඒ අදාළ පරමාණු ස්කන්ධය මේ කෑල්ලේ ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. ඔච්චරයි. right. හැබැයි පුතේ ගණන් වලදී දැන් අපිට ඕන කරන්නේ කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකනේ. ඒකටනේ අපි AMU එක කියන්නේ. ඒකටනේ අපි AMU එක කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකට තමයි AMU එක කියලා කියන්නේ. හැබැයි විභාගේ සමහරක් වෙලාවට ගණන් දෙනකොට ඒක හිම දෙන වෙලාවල් තියෙනවා. C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක කියලා කියන AMU එක දෙනවා. AMU එක දුන්නොත් කෙලින්ම මෙතනට ආදේශ කරන්න පුළුවන් AMU එක. සමහර ගණන් වල AMU දෙන්නේ කාබන් 12 පරමාණු ස්කන්ධය දෙනවා. එතකොට ළමයා 12න් එක ලියලා කාබන් 12 පරමාණු ස්කන්ධයට අරාගේ ආදේශ කරන්න ඕන. තේරුණාද? ගණන් කීපයක් කරලා බලමු. එතකොට තේරෙයි පුතේ. ගණන් කීපයක් කරලා බලමු. එතකොට තේරෙයි. හොඳයි අපි ගණන් කීපයකට යමු. මෙන්න පුතේ අභ්‍යාස පළවෙනි ගාන. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය 2.66 ගුණ කිරීම 10 බල ඍණ 23යි ග්‍රෑම් වේ.
ඔක්සිජන් පරමාණුක ඇත්ත ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් වලින් සැබෑ ස්කන්ධය 2.6 ගුණ කිරීම 10 බල ඍණ 23 ග්‍රෑම්. ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. දීලා තියෙන දත්තේ බලන්න අතන ඔක්සිජන් පරමාණු ස්කන්ධය දීලා තියෙනවා. කාබන් 12 පරමාණුක ස්කන්ධය තමයි 1.99 10 බල ඍණ 23 ග්‍රෑම් කියලා දීලා තියෙන්නේ. හරි කමක් නැහැ. අපෙන් අහන එක බලන්නකෝ. අපෙන් අහන්නේ හරි අපෙන් අහන්නේ ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න කියලා. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න කියලායි අහන්නේ. right? හොඳයි අපි යමු. මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කොටසක ස්කන්ධයෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී ගුණයක් දැන ප්‍රකාශ කිරීම. එතකොට දැන් දීලා තියෙන පරමාණු ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන් පරමාණු ස්කන්ධයේ කී ගුණයක් දැන ප්‍රකාශ කිරීම තමයි ගන්න ඕනේ. right? පැහැදිලි? හරි. එතකොට අපි ලියමු මොකද්ද සමීකරණේ? පොදු සමීකරණේ මොකද්ද? ඔබට මතකයි. දැන් ටිකට කලින් දිව්වා. මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණු ස්කන්ධයේ බෙදීම කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. දැන් ඒක ඔක්සිජන්ට අදාළ කරලා ලියමු. මූලද්‍රව්‍ය ඔක්සිජන් නේ. දැන් දීලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණු මොකද්ද? ඔක්සිජන්. ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය බෙදීම 12න් එක වරක් 12න් එක වරක් C12 පරමාණුවේ ස්කන්ධය C12 පරමාණුවේ ස්කන්ධය. හරි. දැන් දීලා තියෙන ඒවා ආදේශ කරනවා. සමානයි. මේ බලන්න දරුවෝ ඔක්සිජන් පරමාණු ස්කන්ධය දීලා තිනවා 2.66 ගුණ කිරීම 10 බල ඍණ 23යි ග්‍රෑම්. බෙදන්න තියෙන්නේ දැන් මට දීලා තියෙන දත්තේ බලන්න. කාබන් 12 පරමාණු ස්කන්ධය දීලා තියෙන්නේ. මෙන්න මේක දීලා තියෙන්නේ. කාබන් 12 පරමාණු ස්කන්ධය. මෙන්න මේක දීලා තියෙනවා. මේක. එතකොට 12න් එකේ කෑල්ල ස්කන්ධය නෙවෙයි දීලා තියෙන්නේ. කාබන් 12 පරමාණු ස්කන්ධය. නමුත් දැන් මෙතනට එන්න ඕනේ 12න් එකේ කෑල්ල. එහෙමනම් අපිට ආයෙ ඔක 12න් බෙද බෙද ඉන්න උවමනාවක් නැහැ. අපි කෙලිම මෙහෙම ලියමු. 12න් එක වරක් C12 පරමාණු ස්කන්ධයෙන් මිල දීලා දෙන தත්ත්වය ආදේශ කරනවා. 1.99 ගුණ කිරීම 10 බල ඍණ 23යි ග්‍රෑම්. හරි. හරි. දැන් කොහොමද පුතේ සුළු කරන්නේ? පුතේ උඩයි යටයි සමාන එකක තියෙනවා නම් කැපෙනවා මෙතන ග්‍රෑම්ට මෙතන ග්‍රෑම් කැපෙනවා. උඩයි යටයි 10 බල සමානව තියෙනවා නම් කැපෙනවා මෙතනත් 10 බල ඍණ 23 යටත් තියෙන 10 බල ඍණ 23 බලයට බලේ කැපෙනවා. එතකොට ඒකක එන්නේ නැහැ. කොහොමත් සාපේක්ෂව කියන කිසිම දෙයකට ඒකක නැහැ දරුවනේ. සාපේක්ෂව කියන කිසිම දෙයකට ඒකක නැහැ. දැන් බෙදීම කොහොමද කරන්නේ? බෙදීම කරන්නේ පුතේ මෙහෙමයි ගණිතය ඔබ ඉගෙනගෙන තියෙනවා. බෙදීමක් යට තවත් බෙදීමක් තියෙනවා නම් මේ බෙදීම 2.66 බෙදීම ආය 12න් එක තියෙනවනේ. බෙදීමක් යට තවත් බෙදීමක් තියෙනවා නම් මේ යටින් තියෙන බෙදීමේ හරය උඩට ගේන්න පුළුවන්. යටින් තියෙන බෙදීමේ හරය උඩට ගේන්න පුළුවන්. හරි යටින් තියෙන බෙදීමේ මේ යටින් තියෙන බෙදීමේ හරය උඩට ගේන්න පුළුවන්. යනු මේ 12 උඩට එනවා. එතකොට එනවා 2.66 ගුණ කිරීම. මෙයා උඩට එනවා. 12 උඩට එනවා. ඒක ගණිතය. බෙදීම මේකේ එක් වරක් 1.99. එක් වරක් 1.99 කියන්නේ 1.99ම තමයි. නේද? ඕන කෙනෙක් එකෙන් ගුණා මේ සංඛ්‍යාවම නෙන්නේ. right. එතකොට දැන් මොකද වෙන්නේ? මේ 1.99 කියන එක ඉතා ආසන්න වශයෙන් 2යි කියලා ගන්න පුළුවන්. එහෙම ආසන්න සුළු කිරීම කරන්න පුළුවන් සාමාන්‍ය පෙළ ගණක් හදනකොට. හරිද? ආසන්න සුළු කිරීම 2.66 ගුණ කිරීම 12 බෙදීම පුතේ 1.99 කියන එක ඉතා ආසන්න වශයෙන් ගමුකෝ 2යි කියලා. 1.99 කියන එක ඉතා ආසන්න වශයෙන් 2යි නේ පුතේ. 2යි කියලා ගත්තොත් දැන් කපන්න පුළුවන්.
2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. එතකොට උත්තරේ එනවා හරිද? 6 වරක් 6 36න් 6 දැම්ම 3ක් ඉතුරුයි. 6 වරක් 6 36යි ඉතුරු 3යි 39යි. 39න් 9 දැම්මම ඒත් 3ක් ඉතුරුයි. 6 වරක් 2 12යි අර ඉතුරු 3යි 15යි. උත්තරේ 15.96යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 15.96යි. මොකද්ද පුතේ මේකේ තේරුම? කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටසක ස්කන්ධය මෙන් ඔක්සිජන් පරමාණුව 15.96 ගුණයක් බරයි. ආසන්න වශයෙන් කියනවා නම් 16 ගුණයක් ස්කන්ධයක් දරනවා. අර කාබන් 12 පරමාණුව සමාන කොටස් 12කට කපලා ගත්තු කැලි ස්කන්ධය වගේ ඔක්සිජන් පරමාණුව 16 ගුණයක් ස්කන්ධයක් දරනවායි කියන එකයි පුතේ මේකේ තේරුම. තේරුණාද? ඒකයි තේරුම. ඒක නිසා අපි කරේ ඔක්සිජන් පරමාණුවේ සැබෑ ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකකින් බෙදුවා. එතකොට ලැබෙන්නේ මෙයා වගේ අරයා කී ගුණයක්. උත්තරේ ලැබිලා තිනවා 15.9යි ආසන්න වශයෙන් 16යි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස වගේ ඔක්සිජන් පරමාණු ස්කන්ධය හරි ආසන්න වශයෙන් 16 ගුණයක්. හරි මගේ 15.9යි ආසන්න වශයෙන් 16 ගුණයක් බලන්න. පැහැදිලිද? බලන්න කොච්චර ලේසිද කියලා ගාන හදන්න. හරියට සංකල්පය අවබෝධ කරගෙන හරියට ආදේශය ඉගෙන ගත්තම පුතේ අමාරු නෑ. මේක තමයි මම ඔයගලන්ට ඉදිරියේදී අරගෙන එන්න හදන්නේ මගේ විද්‍යාව සජීවී පාඩම් මාලාව හරහා. විභාගේ ඉලක්ක කරගත්තු අලුත් ප්‍රශ්න ටිකක් හදලා ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා විෂය කරුණු ආවරණය වෙන විදියට. ඉතින් පුතේ හරිම වටිනවනේ. මුළු රටටම මේ DP education නාලිකාව හරහා මේ ලබා දෙන සත්කාරය පුදුම වටිනවා මේ වෙලාවේ. ඒක නිසා ඔබ ඔබේ දන්න කියන හැම යාළුවෙකුම දැනුවත් කරන්න. හැකි හැම දෙනාම එන්න. එතකොට මෙන්න පළවෙනි ගාන අභ්‍යාසය ප්‍රශ්න කිසිම ගැටලුවක් නැතුව සංකල්පය අවබෝධ කරගත්ත පස්සේ උත්තරේ දාන්න පුළුවන් පුතේ. දෙවෙනි ගානත් බලලා ඉමු. පුතේ ප්‍රශ්නේ බලන්න. පොටෑසියම් පරමාණුක ස්කන්ධය 6.476 ගුණ කිරීම 10 බල ඍණ 23 ග්‍රෑම් වේ. පොටෑසියම් පරමාණුක ඇත්ත ස්කන්ධය දීලා තියෙනවා. පොටෑසියම් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. නැවත දත්තය දීලා තියෙන්නේ කාබන් 12 පරමාණුක ස්කන්ධය. හරිනම් මට ඕනේ කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටස ස්කන්ධය. 12න් එකේ කෑල්ල දීලා නැහැ. කාබන් 12 පරමාණු ස්කන්ධය දීලා තියෙනවා. එතකොට ආදේශයේදී අවධානයට ගන්න ඕනේ. රයිට් අපි බලමු මොකද්ද සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ? C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස මෙන් දෙන ලද පරමාණු ස්කන්ධයේ කී ගුණයක් දැන ප්‍රකාශ කරන එක. එතකොට අපිට දීලා තියෙන පරමාණු පොටෑසියම්. එහෙනම් C12 පරමාණු ස්කන්ධයෙන් පොටෑසියම් පරමාණු කී ගුණයක්ද කියලා බලන එක. මොකද්ද පුතේ එතකොට සමීකරණය? පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණු උතර පොටෑසියම්නේ. පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය. පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය බෙදීම අර මිම්ම මොකද්ද මිම්ම? 12න් එක වරක් C12 පරමාණුවේ ස්කන්ධය. ඔන්න මින්. ඕකෙන් බෙදනවා. කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලෙන් බෙදනවා. බෙදුවම හම්බ වෙනවා මේ කැලල වගේ පොටෑසියම් පරමාණු ස්කන්ධය කී ගුණයක්ද කියලා. කොහොමද ඒක ආදේශ කරන්නේ? අපි ආදේශ කරමු. පොටෑසියම් පරමාණු ස්කන්ධය දීලා තියෙන පුතේ 6.4 6 ගුණ කිරීම 10 බල ඍණ 23 ග්‍රෑම්. ඔය පොටෑසියම් පරමාණු ස්කන්ධය. ඔක බෙදන්න ඕනේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. ඒ කියන්නේ ඇටොමික් මාස් යුනිට් එකෙන් බෙදන්න ඕනේ. නමුත් ඇටොමික් මාස් යුනිට් එක දීලා නැහැ. ඒකට C12 පරමාණු ස්කන්ධය දීලා තියෙනවා. නැවත මෙන්න මේක දීලා තියෙනවා. හරි. මේක දීලා තියෙනවාට. C12 පරමාණු ස්කන්ධය. එතකොට මට සිද්ධ වෙනවා 12න් එක මෙතන ලියන්න. අරකට විතරයි ආදේශ කරන්නේ C12 පරමාණු ස්කන්ධය. මේක
නමුත් ඇත්තටම ඕනේ C12 පරමාණු ස්කන්ධය 12 එකේ කියලා. නමුත් ඒක දීලා නැති නිසා මට 12 එක මෙතන ලියන්න වෙනවා එහෙමනම්. නේද? අපි ලියමු. හරි. 12න් 1 වරක් C12 පරමාණු ස්කන්ධයට අපි දානවා රාගය. 1.99 ගුණ කිරීම 10 බල ඍණ 23යි ග්‍රෑම්. එතකොට මෙතන උඩ ග්‍රෑම්ට යට ග්‍රෑම් කැපෙනවා 10 බල ඍණ 23ට 10 බල ඍණ 23 කැපෙනවා. ඉස්සලා වගේමයි බෙදීමක් යට තවත් බෙදීමක් තියෙනවා නම් යටින් තියෙන බෙදීමේ හරය උඩට ගන්න පුළුවන්. එතකොට මේ කියන්නේ 6.476 මේ බෙදීමේ 12 උඩට යනවා මෙහෙම. බෙදීම එක් වරක් 1.99 කියන්නේ 1.99ම තමයි. එතකොට 1.99 කියන එක ඉතා ආසන්න වශයෙන් 2 කියලා ගන්න පුළුවන් නේ පුතේ. ඒතර 6.476 ගුණ කිරීම 12 හරි බෙදීම 1.99 කියන එක අපිට ගන්න පුළුවන් 2 කියලා. 2. දැන් එතකොට 2යි 12යි කපන්න පුළුවන් දරුවනේ දෙවරක් වලින් 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. හරි. එතකොට උත්තරේ එනවා පුතේ එකෙන් වැඩක් නැහැ බෙදුනම එකමනේ උත්තරේ මේ එකෙන් බෙදුවම ඒ සංඛ්‍යාවමනේ 6 වරක් 6 36න් 6 දැම්ම 3ක් ඉතුරුයි 6 වරක් 7 42යි ඉතුරු 3යි 45න් 5 දැම්මම 4ක් ඉතුරුයි 6 වරක් 4 24යි ඉතුරු 4යි 28යි 28න් 8 දැම්මම 2ක් ඉතුරුයි 6 වරක් 6 36යි ඉතුරු 2යි 38යි හරි නේද? ආයෙ චෙක් කරලා බලමු. 6 වරක් 6 36න් 6 දැම්මා 3ක් ඉතුරුයි. 6 වරක් 7 42යි ඉතුරු 3යි 45යි. 45න් 5 දැම්මම 4ක් ඉතුරුයි. 6 වරක් 4 24යි ඉතුරු 4යි 28න් 8 දැම්මම 2ක් ඉතුරුයි. දශම තිත තිබ්බා. 6 වරක් 6 36 2යි 38යි. 38.85යි 6ක් කියලා එනවා. මේක ඉතා ආසන්නව ගත්තොත් 39යි කියලා ගන්න පුළුවන්. දැන් 36.8යි 5යි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වොත් 39යි. ඒ කියන්නේ පුතේ C12 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකේ කොටස අර කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ පොටෑසියම් පරමාණුවක් කී ගුණයක් බරයිද? ආසන්න වශයෙන් 39 ගුණයක් බරයි. අන්න අපි කියන පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39යි. C12 පරමාණු ස්කන්ධයේ 12න් එකේ කොටස වගේ පොටෑසියම් පරමාණු 39 ගුණයක ස්කන්ධයක් දරනවා. හරි තේරුණා? right. අපි යමු උදාහරණ 3ට. තුන්වෙනි ප්‍රශ්නේ ටිකක් අමුතුයි. එනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 8 ගුණයකින්. පොඩක් ස්මාර්ට් හිතන්න ඕනේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ මූලද්‍රව්‍ය ඇත්ත සංකේතය නෙමෙයි. මේ ගානට දාපු ආරූඪ සංකේතයක්. එනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 8 ගුණයකින්. හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. ප්‍රශ්නයක් නෑ. ඕනම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය වෙන ක්‍රමය මොකද්ද? මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි දෙන ලද පරමාණු ස්කන්ධයේ බෙදීම කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස. ඒතර අපි දැන් ඒ පරමාණු ස්කන්ධය නෙවෙන්නේ කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. අපි ඒට අදාළ කරලා ඒක ලියමු. මොකද්ද අපි ලියනවා මෙහෙම. ඒ පරමාණුක ස්කන්ධය. ඒ පරමාණුක सापेक्ष परमाणुक स्कंधे सापेक्ष परमाणुक स्कंधे समानයි හරි දෙන ලද පරමාණු ස්කන්ධය දැන් දීලා තියෙන ඒ පරමාණුවේ ස්කන්ධය බෙදීම 12න් එක වරක් C12 परमाणुවේ ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුවේ ස්කන්ධය. හරි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ට නේ. මොකද්ද? සර් ඉතින් දැන් මේකට ආදේශ කරන්න අගයන් දීලා නැහැනේ. C12 පරමාණු ස්කන්ධය දීලත් නැහැ. අරයාගේ ඇත්ත ස්කන්ධය දීලත් නැහැ. ඉතින් දැන් අපි කොහොමද මේක බෙදන්නේ? ඔව් පුතේ අපි මෙහෙම කරමු. දැන් අපිට මෙතන ගමු අපි දැන් මෙතන මේ A නම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය C12 පරමාණුක ස්කන්ධය කියන්නේ කාබන් 12 පරමාණුක ස්කන්ධය වගේ 8 ගුණයක්. නමුත් කාබන් 12 පරමාණු ස්කන්ධයක් දන්නේ නැහැ.
තීපු නැති දත්ත ගන්න බෑ. කලින් ගණන් වල මතකින් කියන්න එපා 1.99යි 10 බලන 23යි කියලා. එහෙම ගන්න බෑ මේ ගානේ දත්තේ දීලා නැති නිසා අපිට ගන්න අයිතියක් නැහැ. එහෙනම් අපි මෙහෙම හිතනවා. අපි හිතමු හරිද? පැත්තකින් දාගමු ඒක. අපි හිතමු මෙන්න මෙහෙම පොඩි වැඩක්. කාබන් 12 මෙතනින් දාමු. කාබන් 12 පරමාණුක ස්කන්ධය x යයි සිතමු. කාබන් 12 පරමාණුක ස්කන්ධය මොකද්ද පුතේ? x. ඇයිස x දැම්මේ? අපි දන්නවනේ පුතේ ගණිතයේදී අපි නොදන්න රාශීන්ට x කියලා විජය පද දානවනේ. x y ඔයගොල්ලෝ දාන විජය පද තියෙනවා. එතකොට දැන් මේකේ කාබන් 12 පරමාණු ස්කන්ධය දීලා නැහැ. මම ඒ නිසා x කියලා හිතුවා. හරි. එහෙනම් දැන් මට මෙතන ආදේශයට යන්න පුළුවන්. කොහොමද? පුතේ මෙතන වැදගත් දත්තයක් දුන්නනේ මේ ගානේ. මොකද්ද දුන්නේ? A නම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ C12 පරමාණු ස්කන්ධයේ මෙන්න 8 ගුණයක්. එතකොට අපි හිතුවා C12 පරමාණු ස්කන්ධය x. එයාගේ ස්කන්ධය x නම් ඒ වගේ 8 ගුණයක් තමයි ඒ පරමාණු ස්කන්ධය. ඒ කියන්නේ 8යි x. C12 පරමාණු ස්කන්ධය x නම් ඒ වගේ 8 ගුණයක්ලු මේ කැපිටල් A පරමාණු ස්කන්ධය. එහෙනම් කැපිටල් A පරමාණු ස්කන්ධය x ඇසුරෙන් ලියන්න පුළුවන්. x වගේ 8 ගුණයක්. ඒ කියන්නේ පුතේ 8යි x. බෙදීම 12න් එක වරක් C12 පරමාණු ස්කන්ධය. C12 පරමාණු ස්කන්ධයට තමයි අපි අරන් දින x කියලා. එහෙනම් මෙතනටත් නැවත x දාන්න පුළුවන් නේ දරුවෝ. ඇයි 12න් එක වරක් C12 පරමාණු ස්කන්ධයනේ. ඒ C12 පරමාණු ස්කන්ධය x කියලා ගත්තම මෙතනට x දාන්න පුළුවන්. ඒතර නැවත අර ගණිතයේ සංකල්පයේ බෙදීමක් යට බෙදීමක් තියෙනවට යටින් තියෙන බෙදීමේ හරය උඩට ගේන්න. ඒතර එනවා 8ix. මෙයා උඩට එනකොට ಗುಣ කිරීම 12 බෙදීම එක් වරක් x 1ix. එතකොට එනවා මේ x මේ x කැපෙනවනේ. 8 වරක් 12 96යි. අන්න ගානට උත්තරේ එනවා. ඒවල ඒ පරමාණුයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 96යි. අපි මේක x කියලා හිතලා තමයි ගාන හැදුවේ. මොකද කාබන් 12 පරමාණු ස්කන්ධය අපිට දුන්නේ. ඒක x කියලා අරගෙන තමයි ආදේශ කරේ. ඒ පරමාණු ස්කන්ධයේ කාබන් 12 වගේ 8 ගුණයක්. එහෙනම් 8යි x. ඊට පස්සේ මෙතනට x ආදේශ කළා සුළු කරලා ගත්තම 96යි. අන්න මොකද්ද මේ ලැබිලා තියෙන උත්තරේ තේරුම? ඒ පරමාණුක ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස වගේ 96 ගුණයක්. 96 ගුණයක් තමයි මේ පරමාණු ස්කන්ධය. ඒ වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 96යි කියලා එනවා. දැක්කද? ස්මාර්ට් විදියට හිතන්න ඕනේ. ස්මාර්ට් විදියට හිතන්න අපි පුරුදු කරනවා අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී. අපි ඉදිරියේ පවත්වන අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත්තු ඒ අනුමාන ප්‍රශ්න සාකච්ඡාවේදී මෙන්න මේ විදිහට හිතන්න. වැදගත් ප්‍රශ්න ටිකක් අරගෙන ඒ ප්‍රශ්න ටික ලස්සනට සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න ඇතුළේ එන විෂය කරුණු ටික නැවත මතක් කරලා දීලා ඔබේ දැනුම තහවුරු කරවන්න තමයි මේ වැඩසටහන දියත් කරන්නේ. ඒ නිසා මගේ දූල පුතාලා අනිවාර්යයෙන්ම සජීවී ප්‍රශ්න පත්‍ර පාඩම් මාලාව එක්ක අනිවාර්යෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි පුතේ. අපි ඊළඟ ප්‍රශ්නේ අවසාන වශයෙන් කරමු. right? සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.819 ගුණ කිරීම 10 බල ඍණ 23යි ග්‍රෑම්. සෝඩියම් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. එතන දීලා තියෙන්නේ AMU එක. එතන දීලා තියෙන්නේ කාබන් 12 පරමාණු ස්කන්ධය නෙමෙයි. කෙලින්ම පරමාණුක ස්කන්ධයක. ඒ කියන්නේ පුතේ කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටසේ බර තමයි කෙලින්ම දීලා තියෙන්නේ. කාබන් 12 පරමාණු ස්කන්ධය නෙවෙයි. කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස තමයි කෙලින්ම දීලා තියෙන්නේ. එහෙනම් අපි යමු. අපිට කියන්නේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය රෝපර මතකයි සූත්‍රය. දෙන ලද පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි එම පරමාණු ස්කන්ධයේ බෙදීම 12න් එක වරක් C12 පරමාණු ස්කන්ධය. එහෙනම් සෝඩියම්ට අදාළ කරලා ලියමු දරුවනි. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණුවේ ස්කන්ධය බෙදීම සෝඩියම් පරමාණු ස්කන්ධය බෙදීම 12න් එක වරක් C12
පරමාණුවේ ස්කන්ධය 12න් එක වරක් C12 පරමාණුවේ ස්කන්ධය. දැන් ආදේශ කරමු පුතේ. සෝඩියම් පරමාණු ස්කන්ධය කිව්වා 3.819 ගුණ කිරීම 10 බල ඍණ 23 ග්‍රෑම්. බෙදනවා මොකෙන්ද? කෙලින්ම AMU එක. AMU කියන්නේ කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. දැන් දීලා තියෙන්නේ දරුවනේ. දැන් දීලා තියෙන්නේ කෙලින්ම මෙන්න මේකමයි. මෙන්න මේකේ ස්කන්ධයයි දීලා තියෙන්නේ. කෙලින්ම ඔබ දන්නවනේ පරමාණුක ස්කන්ධ ඒකක AMU කියන්නේ කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස. කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස. දැන් ඉස්සෙල්ලා අපිට දුන්නේ කාබන් 12 පරමාණු ස්කන්ධ. මේක දානකොට මේක අපි වෙනම තියන්න වෙනවා එතන. දැන් කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස මේ පරමාණුක ස්කන්ධයකේ මිනුම කෙලින්ම මේකේ අගේ දීලා තියෙන්නේ. එතකොට ආයේ 12න් එකේ වලින් ඉන්නුනේ කෙලින්ම මේකට මෙතන ආදේශ කරනවා පුතේ. කෙලින්ම මේක ආදේශ කරනවා C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස AMU එක 1.67 ගුණ කිරීම 10 බල ඍණ 24යි ග්‍රෑම්. දැන් කොහොමද සර් මේක සුළු කරන්නේ කියලා දරුවෙට ගැටලුවක් එන්න පුළුවන්. මොකද මෙහෙමයි. පුතේ මෙතන ග්‍රෑම්ට මෙතන ග්‍රෑම් කැපෙනවා. දැන් උඩයි යටයි 10 බල උඩ තියෙන 10 බල ඍණ 23යි යට තියෙන 10 බල ඍණ 24යි. උඩ තියෙන 10 බල ඍණ 23ට යට තියෙන 10 බල ඍණ 24න් 10 බල ඍණ 23ක් කැපුණම තව යට ඉතුරු වෙනවා 10 බල ඍණ 1ක්. හරිද? ඒ යට තියෙන 10 බල ඍණ 1 උඩට ගේන්න. එතකොට එනවා 3.819 ගුණ කිරීම 10 බල ඍණ 1 උඩට ආපම 10 බල ධන 1 වෙනවා. 10 බල ධන 1යි කියන්නේ 10. බෙදීම 1.67යි. 1.67යි. එතකොට දැන් මේක 10න් ගුණ කරන්න තුනයි දශම 8.19 10න් ගුණ වුණාම 38.19 බෙදන්න තියෙන්නේ 1.67. ඉතින් ඕක බෙදනකොට ඔබ දන්නවා දශම ස්ථාන හරේ දශම නැති කරන්න දශම ස්ථාන දෙක පිටිපස්සට පන්නන්න. එතකොට මේක 167 වෙනවා. එතකොට යටින් දශම ස්ථාන දෙකක් පෙන්වනවා නම් හරෙන් ලවේනුත් දශම ස්ථාන දෙකක් පන්නන්න ඕනේ උඩින්. දෙකක් පෙන්වුවම 3819 වෙනවා. 3819 167න් බෙදන්න. 3819 බෙදනවා 167. එතකොට 3ට 167 ඒව නැහැ 38ට නැහැ 381ට දෙකක් ඇති. 167 වරක් 2 7 වරක් 2 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 6 12යි 1යි 13යි ඉතුරු 1යි දෙවරක් 1 2 1යි 3යි. නේද? අඩු කරනවා එකක් ගත්ත 11න් 4ක් අඩු වුණාම 7යි 7න් 3ක් අඩු වුණාම 4යි. මේ 9 මෙතනට ගන්න. මේකටත් තියෙන්නේ මං හිතන්නේ 167 ඒවත් 479ටත් තියෙන්නේ 2යි. දෙවරක් 7 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. මේක මෙන්න 334මනේ නේද? රයිට් අඩු කරන්න. 9න් 4ක් අඩු කරාම 5යි. 7න් 3ක් අඩු කරාම 4යි මෙතන 1යි. ඊළඟට ගන්නවා දශම තිතක් තියලා බිඳුවක් නේ වෙන ගන්න ඉලක්ක නැහැ නිසා දශම තිතක් තියලා බිඳුවක් ගන්න. 1450ට 167 ඇති පුතේ 8ක් විතර දාලා බලමු. 8 වරක් 7 56න් 8 වරක් 7 56න් 6 දැම්ම 5ක් ඉතුරුයි. 8 වරක් 6 48යි 5යි 53න් 3 දැම්ම ඒත් ඉතුරු වෙනවා 5ක්. 8 වරක් 1 8යි 5යි 13යි. හරිද? 8 වරක් 7 56න් 6 දැම්ම 5ක් ඉතුරුයි. 8 වරක් 6 48යි 5යි 53න් 3 දැම්ම 5ක් ඉතුරුයි. 8 වරක් 1 8යි 5යි 13යි. වෙන ඉඩ නැහැනේ නේද? හරි. ඔය ඇති. ඊට පස්සේ මේක බෙදෙන අඩු වෙනවා 4යි 1යි 1යිනේ. හරි 114ට නෑනේ. එතකොට ආයෙ බිඳුව යන්නේ ඔය ඇති. ඒ කියන්නේ ආසන්න වශයෙන් 22.8යි. 22.8යි. ඒ කියන්නේ ඉතාසන්න වශයෙන් ගත්තොත් 23යි. අන්න උත්තරේ එනවා
සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. මොකද්ද පුතේ තේරුම? මොකද්ද දරුවනේ තේරුම? කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කෑල්ල වගේ සෝඩියම් පරමාණුවක් 23 ගුණයක් බරයි ආසන්න වශයෙන්. ඒකයි මේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි කියලා ලැබෙන්නේ. දැන් තේරුණා දරුවෝ? එහෙනම් ඔන්න ඔබට පේනවා සංකල්පය හරියට අවබෝධ කරගත්තම ගැටලු සාධනයක පුතේ ගැටලුවක් නෙවෙයි තවදුරටත්. වැදගත් වෙන්නේ විෂය කරුණ හරියට අවබෝධ කරගෙන ප්‍රශ්න නිවැරදිව අවබෝධ කරගෙන දන්න විෂය කරුණත් එක්ක ප්‍රශ්න දීලා තියෙන දත්ත ටික ගලපගෙන ගැටලුව විසඳ ගන්න එක. මෙන්න මේක පුහුණු වුණා නම් පුතේ O level විභාගයේ කිසිදු විෂයක් ඔබට අපහසු වෙන්නේ නැහැ. මම දන්නවා මගේ දරුවෝ ඒ සාමාර්ථ 9ක් පිළිබඳ සිහිනමවනවා. ඔබට ගන්න පුළුවන්. ඔබ යන්නේ අරමුණට. ඔබට ඒ අරමුණට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ 9 අරමුණට ඒ සාමාර්ථ 9 අරමුණට ඔබට යන්නට හොඳම අත්වැල තමයි DP education නාලිකාවේ මේ පැවැත්වෙන පාඩම් මාලාව. ඉතින් ඒකේ සජීවී පාඩම් මාලාවේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔබට ඔබේ සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් ඒක නිසා දරුවනේ දැනටත් ආරම්භ වෙලා තියෙන්නේ මම විද්‍යා විෂය තුලින් ඉතාමත් වැදගත් ප්‍රශ්න ටිකක් රැගෙන ඔබ වෙතට එනවා. ඒ ප්‍රශ්න ටික ලස්සට සාකච්ඡා කරද්දී ඔබේ විෂය දැනුම සමස්ත 10 11 විෂය දැනුම සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදියට ඔබට අපි ඒ පාඩම් මාලාව ඉදිරියට අරගෙන යනවා. ඒ නිසා ඔබේ යාළුවන්ට කියන්න DP education app එක download කරගෙන සජීවී ප්‍රශ්න පත්‍ර පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා විභාගය සාර්ථක කරගන්න කියලා අපි හැමදෙනාම සූදානම්ින් ඉන්නවා. ඔබට අපෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීලා ඔබේ විභාගයට ඉහළම පිටුපාලක් වෙන්න. එහෙනම් පුතේ ඉදිරි සතියක සජීවී පාඩම් මාලාවත් එක්ක මේ විදිහට හමු වීමේ බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්.